අපි උන්වහන්සේගේ වචනේ වෙතට ඇතුල් වෙන්නට යනවා. වචනේ මෙනෙහි කිරීමේ කාලය ඔබ නැවත නැවතත් හැමෝම ඊටම ආදරෙන් පිළි අර ගන්නවා මේ අනර්ග උදෑසන. ආමෙන්. හලෙලූයා. ඔබ සතුටින් ඉන්නවා කියලා විශ්වාස කරනවා. දෙවියන් වහන්සේ ඔබට ආදරය කරනවා. ආමෙන්. උන්වහන්සේ ඔබට ප්‍රේම කරනවා. උන්වහන්සේගේ ආදරයෙන් තමයි ඔබව මාව කැඳවගෙන තිබෙන්නේ. ඉතින් මේ ආදරය තුල මේ ප්‍රේමය තුල උන්වහන්සේ අපට සූදානම් කරලා තිබෙනවා එක ගමනක්. ඒකට අපි කියනවා ඇදහිල්ලේ ගමන. දෙවියන් වහන්සේ දහසක් අතරින් දසදහසක් අතරින් අපිව කැඳවගෙන උන්වහන්සේගේ වචනය අපට දීලා මේ වචනයත් එක්ක හැඩ ගැසිලා ඇදහිල්ලේ ගමනක් යන්න උන්වහන්සේ අපිව තෝරගෙන තිබෙනවා. ඉතින් මම ඔබට හැමදාම කතා කරන දෙයක් මේක අලුත් ජීවනයක්. ආමෙන්. අපි ගමන් කරන්නේ පෙර අපි ගමන් නොකළ මාර්ගයක. ඉතින් ඒ නිසා අපි තේරුම් අරගන්නට අවශ්‍යයි. අපි මේ මාර්ගයේ ගමන් කරන විට කොහොමද හැසිරෙන්නට ඕනේ? කොහොමද ක්‍රියා කරන්නට ඕනේ? දෙවියන් වහන්සේගේ වචනය මොනවද අපිට කතා කරන්න කියන කාරණාව ඉතා ගැඹුරින් අපේ හදවත් වලට ඇතුල් වුණොත් ධනවාද ක්‍රිස්තුස් වහන්සේ බලාපොරොත්තු වෙන ඒ ජීවිතය අපට ලැබෙනවා. කී දෙනෙක් ආමෙන් කියන්න යනවාද? නමුත් අපිට ජන්මෙන් හුරු වුණු ජීවිතයක් තිබෙනවා. අපිට අපේ පාරම්පරිකව પરම්පරාව තුලින් අපට පැමිණුණාව ජීවිතයක් තිබෙනවා. මේ ගමනට බයිබලයේ කතා කරනවා මාංශික ගමන කියලා. ඉතින් මාංශයේ දේවල් කියලා. ඉතින් ජම්මික දෙයට මාංශික දෙයට ආත්මික දේ ග්‍රහණය කරගන්න බෑ. ඉතින් ඒක ගැටලුවක්, ඒක බාධාවක්. ඉතින් ඒ නිසා දේව වචනේ අපට නිතරම කියා තිබෙන දෙයක් තමයි මේ ආත්මීක මනුෂ්‍යව පැලඳ ගන්න. ආත්මික ජීවිතයට ඇතුල් වෙන්න. ඒක තමයි බයිබලයේ අපට නිතරම කියන්නේ. ඒ නිසා දේව වචනේ අපි ඉගෙන ගන්නට ඕනේ. මේ මාංශික තලයක ඉඳලා ආත්මික තලය වෙතට ඇතුල් වෙන්නට අපට සුද්ධ ලියවිල්ල අවශ්‍යයි. කී දෙනෙක් ආමෙන් කියන්නේ නැනවද? අද බොහෝ දෙනෙක් දෙවියන් වහන්සේගේ වචනයත් එක්ක ගනුදෙනුවක් නැති නිසා ආත්මික මාර්ගයේ කුමක්දයි කියලා ඔවුන්ට වටහා ගන්නට බැරි වෙලා තිබෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේව දැන ඇඳිනගෙනත් මාංශික ක්‍රියාකලාපත් එක්ක හැසිරෙන හින්දා ඔවුන්ට ආත්මික තලයේ ජයග්‍රහණ අත්පත් කරගන්න බැරි වෙලා තිබෙනවා. ඒ නිසා මේ උදෑසන තවත් මම කැමැති ඔබව සන්නද්ධ කරන්න ඔබ ආත්මිකයෙක් හැටියට ආත්මික ජීවියෙක් හැටියට ඔබ මේ පොළවේ කොහොමද හැසිරෙන්නට ඕන කියලා. දන්නවද ඔබ ආත්මික ජීවියෙක් කියන්නේ හැමෝම මම ආත්මික ජීවියෙක්. දැන් කවුරු හරි මොනවා හරි හිතන්න එපා ජීවියෙක් කියන්නේ නිකන් පණුවෙක් වගේ එකෙක් නේ. ඔබ පණුවෙක් නෙමෙයි. සමහරු යාඥා කරද්දී නම් කියනවා ස්වාමීනි මම පණුවෙක්. මම දුවිල්ල නේද? ඉතින් මේ මං වැඩක් නැහැ කියලා. නමුත් ඒක දෙවියන් වහන්සේගේ වචනේ අනුමත කරන්නේ නැහැ. ඔබ පණුවෙක් නෙමෙයි. පණුව දෙවියන් වහන්සේ වෙනම මැව්වා. ඉතින් ඔබ දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් සමානත්වයෙන් හැදූ මිනිසෙක්. ආමෙන්. හලෙලූයා. ඉතින් පණුව හැදුවේ නැහැ දෙවියන් වහන්සේගේ ස්වරූපයේ සමානත්වය දීලා. ඒ නිසා ඔබට කියන්න බෑ මම පණුවෙක් කියලා. නමුත් මම ඔබට කියන්න කැමති මේ උදාහරණ ඔබ ආත්මික ජීවියෙක්. ආමෙන්. එයි මම එහෙම කියන්නේ මේ මාංශය අපට දෙන ලද දෙයක්. දැන් මම ප්‍රශ්නයක් අහන්නද? ඔබ මේ පොළවට එන්න ඉස්සර වෙලා ඔබ හිටියද නැද්ද? මොකද කියන්නේ? බයිබලෙන් උත්තරයක් දෙන්න නිකන් ප්‍රඥාවෙන් උත්තරයක් දෙන්න නැතුව මේ පොළවට එන්න ඉස්සර වෙලා ඔබ හිටියද නැද්ද? මම විශ්වාස කරනවා මම හිටියා කියලා. මම මව්ගේ කුසට එන්න ඉස්සරලා මම කියන කෙනා හිටියා. දෙවියන් වහන්සේ මාව හදන්න ආරම්භ කළේ මව් කුසින් නෙමෙයි. රයිට්? දෙවියන් වහන්සේ මාව හදන්න ආරම්භ කළේ කවදාද කියලා මම දන්නේ නැහැ. හරිද? හැබැයි මම මාංශගත වෙන පිණිස දෙවියන් වහන්සේ මව කුසට මාව එව්වා. උන්වහන්සේ මොනවද යෙරමියාට කියන්නේ? උන්වහන්සේ යෙරමියාට කියනවා නුඹගේ මවගේ කුසේ නුඹ සෑදෙන්න ප්‍රථමයෙන් මම උඹව අනාගත වක්තුරු කෙනෙක් හැටියට මොනවද කියන්නේ? ආලේප කළා. වව්. අනාගත වක්තුරු කෙනෙක් හැටියට ආලේප කරන්න මිනිසෙක් ඉන්න එපා. ජීවියෙක් ඉන්න එපා. එතකොට මම මාංශික ජීවියෙක් වෙන්න ඉස්සෙල්ලා මම මොන ජීවියෙක්ද වෙලා ඉඳලා තියන්නේ? මම ආත්මික ජීවියෙක් වෙලා ඉඳලා තියෙනවා. හලෙලූයා. හැබැයි මට ඒ ගැන මොකුත් දන්නේ නැහැ. ඒ කියන්නේ මම දෙවියන් වහන්සේගේ අභිමුඛයේ හිටිය ආත්මික ආකාරයෙන් හැබැයි මම මේ ඒ ගැන මට කිසි මතකයක් නැහැ. මම දන්නේ නැහැ.
මම හිතන්නේ ඒ ස්විච් එක උන්වහන්සේ ඕෆ් කරලා තමයි තියන් ඉඳලා තියෙන්නේ. නමුත් අපි ආවා මව් කුසට. ඒ දෙවියන් වහන්සේ එව්වා මේ ආත්මය මව් කුස වෙතට. ඊට පස්සේ ඒ කුස ඇතුලේ මේ ශරීරයට අපි දැම්මා. ඒ ශරීරයෙන් බිහි වුණා. දැන් මේ ලෝකේ අපිට ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා මොකද මේ පොළව භුක්ති විඳින්න බෑ ආත්මික ජීවින්ට. පොළව භුක්ති විඳින්න පුළුවන් මානසිකත්වයට. හරිද? මේ පොළවේ කැම බීම මේවා නේද? ඒ භුක්තිය දීලා තිබෙනවා. ඉතින් නමුත් අපි ඇතුලේ ජීවත් වෙනවා අර දෙවියන් වහන්සේ එවනු ලැබුව ආත්මික ජීවියක්. ඒකයි බයිබලයේ කියන්නේ නේද? ස්වාමින් වහන්සේ අපිව මේ පොළවට එව්වා. නැවත ස්වාමින් වහන්සේ අපිව ගන්නවා. හලෙලූයා. ඉතින් දේශනාකාරය කියනවා නේද? උන්වහන්සේ දුන්නු ආත්මය උන්වහන්සේ වෙතට යන්නේ පෙර උන්වහන්සේව සීකරන්න. එහෙනම් ආත්මය කොහෙන්ද ආවේ? ආත්මය ආවේ දෙවියන් වහන්සේ ගාවෙන්. හලෙලූයා. එහෙනම් ඔබට ආත්මයක් දුන්නා ඔබේ මෙවුන්කාරය. එතකොට මේ ආත්මය කොහෙන්ද ආවේ? මහමුද ඉඳලාද? නෑ. කොහේ හරි මේ මිසර දේශේ ඉඳලාද? එහෙම නැත්නම් ආර්ටික් සාගරේ ඉඳලාද? නෑ. ඔබේ ආත්මය ආවේ දෙවියන් වහන්සේ ළඟ ඉඳලා. එහෙනම් ඔබ දෙවියන් වහන්සේ ළඟ හිටියේ කොහොමද? ඒකයි දේශනාකාරය කියන්නේ. ආත්මය එක දුන්නා වූ දෙවියන් වහන්සේ වෙතට හැරියන්න ප්‍රථමයෙන්. ඉතින් ආත්මය දුන්නේ දෙවියන් වහන්සේ. එයාගේ හස්තයෙන් එයා අපිව මවලා තිබ්බා. ඒකයි බයිබලයේ කියන්නේ ලෝකවල මවන්න ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුල අපව නියම කළා කියලා. ඔබ කී දෙනෙක් ඒක විශ්වාස කරනවද? ඔබ අදහන්නේ මේ ලෝකේ මවන්න ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ ඔබව වෙන් කරලා තිබුණ නිසායි. ඔබ ගැන සැලැස්මක් තියෙනවා. ඔබ නිකම්ම ජීවියෙක් නෙවෙයි. ඔබ උන්වහන්සේගේ සැලැස්මේ මිනිසෙක්. එපිස් 1:4 කියනවා ලෝකවල මවන්න ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුල අප වෙන් කරලා ඒ ආත්මික ආශිර්වාද වලින් අපව ආශිර්වාද කරලා තිබෙනවා කියලා. ඒ නිසා අර ගුලිටිගේ නිශාන්ත ගීතිකාවක් කියනවා පෙර නියම ලෙසින් අපිව උන්වහන්සේ තෝරාගත්තේ. පෙර නියම කරලා තිබුණ විදිහට අපිව ගත්තේ. එහෙම නැතුව දෙවියන් වහන්සේ හිතලා පොළොව බලලා අරමිනිය මංගාවඩෙන් මෙමිනිය මංගාවඩෙන් අරමිනිය මංගාව නෑ යා හොඳ නෑ අරෙන්. එහෙම දෙවියන් වහන්සේ මොහොත බලලා ඔබව තෝරාගත්තේ නෑ. ඔබේ දුක බලලා වේදනාව බලලා උන්වහන්සේ තෝරාගත්තේ නැහැ. උන්වහන්සේ තෝරාගත්තේ ඔබ මවන්නත් පෙර. ඔබ මව කුස්සේ හදන්න ප්‍රථමයෙන්. දුක වේදනාව ආපු එක ඇත්ත. යක්ෂ ආත්ම ඔබ අල්ලගෙන හිටපු එක ඇත්ත. හැබැයි ඔබ නියම කළ යකෙක් ඔබට ආපු හින්දා නෙවෙයි. කවුරු හරි කියන්න පුළුවන් හොඳ වෙලාවට මට ලෙඩක් ආවේ. ඒ හින්දා මම ගැලවීම ලැබුවා. ඒ හින්දා යේසුස් වහන්සේ දැනගත්තා කියලා. මම ඒව ප්‍රතික්ෂේප කරනවා. ඔබ ලෙඩක් ආපු හින්දා නෙමෙයි ඔබ යේසුස් වහන්සේ දැනගත්තේ. රයිට් ඔබට පිළිකාවක් ඇවිල්ලා හොඳ වුණ හින්දා නෙමෙයි ඔබ යේසුස් වහන්සේ දැනගත්තේ. ඔබ ගෑඟේ යකා දුරුණ හින්දා නෙමෙයි ඔබ යේසුස් වහන්සේ දැනගත්තේ. හරිද? ඊට පෙර දෙවියන් වහන්සේ ඔබව නියම කරලා තිබෙන මිනිසෙක්. කිදෙනෙක් ආමෙන් කියන්නේ නැනවද? හලෙලූයා. එහෙනම් ඔබ වටිනා කෙනෙක් නේද? දෙවියන් වහන්සේ ඔබව සුවිශේෂී විදිහට කැඳවගත්ත මිනිසෙක් නම් ඇයි ඔබ ගැන මේ අධෛර්යමත් වචන කතා කරන්නේ? ඇයි ඔබ ඍණාත්මක දේවල් කතා කරන්නේ? ඔබට ප්‍රශ්න කරදර එන්න ඇති. ඒක තමයි ඔබේ ගැලවීමේ දොරටුව උනේ. එක්සෑම් එකක් තමයි වෛද්‍යවරයෙක් බවට පත් කරන්නේ ශිෂ්‍යයෙක්ව. ඊට පස්සේ යාට නාමයක් එන උපාධිය ගත්තාම ડોක්ටර් කියලා. රයිට්? ඉතින් අන්න ඒ වගේ සෙනෙහවන්තය ඔබව දෙවියන් වහන්සේ වෙතට කැඳවගත්තු ඒ එක්සෑම් එක තමයි ඔබව අල්ලගෙන හිටපු යක්ෂාත්ම ඔබ ලෙඩ වෙලා හිටපු දේවල් ඔබේ ආර්ථික ප්‍රශ්න ඒවා එක විභාගයක් විතරයි. රයිට්? ඔබ ඒ මැද්දේ ස්වාමීන් වහන්සේගේ හස්තය ඔබ අතගසලා ඒකෙන් ඔබ එළියට අරගත්තා. දැන් ඔබව උන්වහන්සේගේ දරුකම තුල තබා තිබෙනවා නියමට. ආමෙන්. හලෙලූයා. ඒ නිසා ඔබ දැන් දෙවියන් වහන්සේගේ දරුවෙක්. කියන්නේ මම දෙවියන් වහන්සේගේ දරුවෙක්. ඒක නිකම්ම නෙවෙයි. ඒක කියන්න ඕන ටිකක් ආඩම්බර. මම දේව දරුවෙක්. ආමෙන්. හලෙලූයා. ඉතින් කොච්චර ආඩම්බරෙන් ඒක අපි ප්‍රකාශ කරනවා. මේ රටේ ජනාධිපතිවරු නේද? ජනාධිපතිලගේ දරුවෝ, ඇමතිතුමාලාගේ දරුවෝ උන්ගේ අනන්‍යතාවය කියන මම අහවල් ඇමතිගේ පුතා නේද? එහෙම කියනවා. ඉතින් අපි දෙවියන් වහන්සේගේ දරුවෝ. ආමෙන්. හලෙලූයා. ඉතින් අපිට ගමනක් දීලා තියෙන උන්වහන්සේ. මම කැමති දේශනාවට අවතීර්ණ වෙන්න අද දවසේ. ඉතින් අපිට මේ පොළවේ මාංශයට ආයු කාලයක් දීලා මේ පොළවේ ගමනක් අපිට දීලා ඒ පොළවේ ගමන අවසන් වුණාට පස්සේ තමයි අපිව රාජධානියට කැඳව ගන්නෙ. පොඩි ජර්නි එකක් මේක ගමනක්. ආමෙන්. මේ ගමන දැන් පවුල් එක වෙලාවක කියනවා අවසානයේ මම ඒ ගමන දැන් නිම කරන්න කාලේ මගේ ඉක්ුත් වීමේ කාලේ දැන් ඇවිල්ලා තිබෙනවා. මම යහපත් යුද්ධය යුද්ධ කළා. මම මගේ ඇදහිල්ල ආරක්ෂා කළා. මම මගේ දිවීම කෙලවර කරා. ඒතර ඔහු කියනවා මම එක යහපත් යුද්ධයක් කරමින් මම ඇදහිල්ල ආරක්ෂා කරගන්නමින් මම එක දිවීමක නිරත වුණා. දැන් මගේ දිවීම අවසන් වෙන්න කාලය ඇවිල්ලා තියෙනවා කියලා. එහෙනම් ඔහු ගමනක් ගැන කතා කරන්නේ.
ඔව් නැවතත් කතා කරමින් කියනවා මම පසුපස තිබෙන දේ බලන්නේ නැතුව මම ඉදිරියේ තිබෙන දේවල් දෙස බලමින් ක්‍රිස්තුස් වහන්සේගේ ඒ කැඳවීමේ දිනුම්පල කරා මම දුවමින් ඉන්නවා කියලා. එහෙනම් ඔහු මම මේක ගමනක් කිව්වට පවුල් තුමා අපට කියනවා මේක එක දිවීමක්. දැන් මේ ගමනේදී නැත්නම් මේ දිවීමේදී දෙවියන් වහන්සේ අපට වචනේ දීලා තිබෙනවා ඒකට අනුකූලව දුවන්න. දුවන ස්ථානයේ සියල්ලන්ම දුවන නමුත් ඔටුන්න ලබා ගන්නේ ඒ කුසලානේ ලබා ගන්නේ එක්කෙනෙක්. අපි දන්නවා ගොඩක් තරඟාවලිය වලට දහස් ගණන් ඉදිරිපත් වෙනවා. නමුත් අවසානයේ දිනුම් කණුව පසු කරන්නේ ඊටාම කීප දෙනෙක්. ඔබ දන්නවද ලංකාවේ තමයි ඉන්නේ හිටියේ ලෝකේ හොඳම පරාජිතයා. කවුරු හරි දැන් ඔබ කියන්න එපා ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එක කියලා. හරිද? ඒක නින්දිත පරාජිත වීමක් නේ. හැබැයි ලෝකේ හොඳම පරාජිත හිටිය ලංකාවේ මැරතන් ධාවන ශූරයෙක් මම හිතන්නේ ජපානයේ වෙන්න ඇති ඔලිම්පික් තරඟාවලියකදී දන්නවද ඔහු මේ තරඟෙට ඉදිරිපත් වුණා. මම හිතන්නේ මට හරියට ඒක මතක නැහැ. ඔහුට තිබුණා මේ මැරතන් තරඟාවලියට මේ ක්‍රීඩාංගණයේ වටා අපි කියමු වට 20ක් විතර දුවන්න. වට 20ක් විතර. ඉතින් මේ දුවගෙන යනකොට ලෝකේ ගොඩක් දක්ෂ තරඟකරුවෝ මේකට ඉදිරිපත් වෙනවා. ඔබ දන්නවා ඔලිම්පික් කියලා කියන්නේ සෙල්ලමක් නෙවෙයිනේ. එතකොට මේගොල්ලෝ දුවගෙන යද්දි දැන් මේ තරඟයේ පටන් අරගත්ත ශ්‍රී ලාංකික අපේ ක්‍රීඩකයෙක් දුවනවා. තරඟයේ අවසානයේට ළඟා වෙද්දී ශ්‍රී ලාංකික ක්‍රීඩකයා හිටියේ ඒ ජයග්‍රහණය කරපු එයාට ඉස්සරලා ක්‍රීඩකයට වඩා මම හිතන්නේ මේ ක්‍රීඩාංගණයේ වට දෙකක් මෙයාට දුවන්න තිබුණා. අපි කියමු 10 දෙනෙක් මේ ක්‍රීඩාවට සම්බන්ධ වුණා කියලා. දැන් පළවෙනිය තරඟය අවසන් කළා, දෙවෙනිය තරඟය අවසන් කළා, නවවෙනිය තරඟය අවසන් කළා. දැන් අපේ තරඟකරු 10 වෙනි අන්තිමයා මෙයා තරඟය අවසන් කරන්න තව වට දෙකක් දුවන්න ඕන වෙලා තිබුණා. ඉතින් කවුරුත් නැහැ ඔක්කොම තරඟය ඉවර කරලා ඉවරයි. ඉතින් දැන් දන්නවා මෙයා අන්තිමයා කියලා. හැබැයි මොහු ඊගාව වටේ දුවන්න පටන් අරගත්තා. එතකොට ඔබ දන්නවද ඒ ක්‍රීඩාංගණයේ හිටපු මිනිස්සු හූ කියන්න ගත්තා. දැන් මෙයා පෙරදිලත් මොකද මේ දුවන්නේ කියලා. දැන් ඉතින් තරඟය අතහැරලා නිකන් ඉන්න ඕනේ. හැබැයි මොහු දුවනවා. වතුර බෝතල් ඒ ක්‍රීඩාංගණයට විසි කරන්න පටන් අරගත්තා. හූ කියන්න පටන් අරගත්තා. සමච්චල් කරන්න පටන් ගත්තා මේ ක්‍රීඩකයාට. ඔහු දැන් ඒ වටේ දුවගෙන ආවා. තව එක වටයක් තියෙනවා. ඉතින් මෙච්චර මේ එක දේවල් කියද්දි මෙසිවිලි කියද්දි මේ මොහොත නින්දා අපහාස කරද්දි කවුද මේ තරඟෙට ඉදිරිපත් වෙන්නේ? නමුත් මොහු පටන් අරගත්ත. හැමෝම හිතුවා මේ රවුම ගිහිල්ලා ඉවරලා මේ මිනිසයා නතර වෙයි කියලා. හැබැයි මොහු අවසාන වටයක් දුවන්න පටන් අරගත්තා. අන්න එවිට මිනිසුන්ගේ අර ගහන්න අතරගත්තු බෝතල් පැත්තකට දාලා මිනිස්සු එක එක්කෙනා අපුඩි ගහන්න පටන් අරගත්තා. දන්නවද ඔහු අවසාන වටේ භාගයක් දුවන විට මුළු ක්‍රීඩාංගණයේ ලක්ෂ ගාණක් හිටපු මිනිස්සු අත්පොලසන් දෙන්න පටන් අරගත්තා. ඊට පස්සේ මොහු වටා මේ කැමරා අරගෙන ඇවිල්ලා අර පළවෙනියට වඩා මොහුට පුදුම ප්‍රසිද්ධියක් අත් වුණා. ඒ නිසා සාමාන්‍ය හඳුන්වන මොහු ලෝකේ හොඳම පරාජිතය කියලා. දන්නවද? අද මොහු ගැන මුළු ලෝකෙම කතා කරනවා. අර මොටිවේෂන් ප්‍රෝග්‍රෑම් කරන කට්ටිය මේ මොනවාද ධනාත්මක චින්තනය ගැන කතා කරන කට්ටිය මේ මිනිස්සයා ගැන කතා කරනවා. මොහු මේ අභියෝගයේ ඉදිරියේ ඔහු සැලුන් නැහැලු. ඔහු අවසාන කළා. ඔහු පෙරදුනේ නැහැ. ඉතින් මේක අපිටත් හොඳ උදාහරණයක්. අද ගොඩක් අය ආරම්භ කරනවා. නමුත් ජීවිතයේ සම්බන්ධව බාධා එද්දී Taman එක්ක හිටපු කට්ටිය ටිකක් ඉස්සරහට යනකොට දේවල් ලබාගෙන Tamanට ඒ දේවල් නැති වෙනවා වගේ තේරෙද්දී අද ගොඩක් අය කියනවා දෙවියන් වහන්සේ මට මොනවද දුන්නේ කියලා. මිනිස්සු දෙවියන් වහන්සේව අතහැරලා දානවා. දැන් අර ක්‍රීඩකයා දන්නවා ඔහුට කිසිම තෑග්ගක් ලැබෙන්නේ නැහැ. නමුත් ඔහු තමන්ගේ ක්‍රීඩාවට ගරු කළා. ඒක අගය කළා. ඔහු ක්‍රීඩාවක් හැටියට ක්‍රීඩා කළා. ඔහු පෙරදිලත් ඔහුගේ වට සංඛ්‍යාව අවසන් කළා. ඔහු නතර වුණේ නැහැ. හොඳයි අපි දෙවියන් වහන්සේගේ වචනේ දිගටම සවන් දෙමු. මොකද මේ පව කට් එකක් වුණා. අපි මේ ලයිව් එක කරගෙන ඉන්න අතරේ ඉතින් ඒ නිසා ඒක බාධා වුණා. ඒ නිසා මේ YouTube හරහා සම්බන්ධ වෙන්න බැරි වෙයි. ඒ නිසා මේ Facebook හරහා විතරක් ඔබට සම්බන්ධතාවය ඇති කරගන්න පුළුවන් වෙයි. ඉතින් ඒ නිසා මේ වෙලාවේ අපි ස්වාමීන් වහන්සේගේ වචනය අසන්න සූදානම් වෙමින් හිටියේ. ඉතින් මම ඔබට කතා කරගෙන සිටියේ මේ ලෝකේ හොඳම පරාජිතයා ගැන. ඉතින් ඔහු ගැන කතා කරමින් මම ඔබට කිව්වේ මේ ඔහු තරඟයේ ඔහු පරාජය වුණා. හරිද? නමුත් ඔහුට පරාජිත මනසක් තිබුණේ නැහැ. කී දෙනෙක් කමෙන්ට් කියන්න යනවද? ආමෙන්. හලෙලූයා. ඔහුට පරාජිත මනසක් තිබුණේ නැහැ.
ඉතින් මේක තමයි හරිම වැදගත් පණිවිඩය. දන්නවද? ඒ නිසා ඔහු තරගය අවසන් කළා. ඔහු අවසන් කළා. ඔහු පෙරදුනා. නමුත් ඔහු අවසන් කළා. ඉතින් ඔහු මගදී ඇදගෙන වැටුන්නේ නැහැ. ඔහු තරගයේ අත්හැරලා දැම්මේ නැහැ. ඒකට හේතුව තමයි ඔහුගේ මනස පරාජිත මනසක් නෙවෙයි. ඒ නිසා සෙනෙහවන්තය දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන ගමනක් යන්නට උන්වහන්සේ ඒ තෝරා ගැනීමත් එක්ක අපිට අලුත් ගමනක් ආරම්භ කරලා තිබෙනවා. ඉතින් දෙවියන් වහන්සේගේ බලාපොරොත්තුව තමයි අපි මේ ගමන ජයග්‍රාහීකව අවසන් කිරීම. ආමේන්. අපි ජයග්‍රාහීකව අවසන් කරන්නට ඕනේ. ඒක තමයි ස්වාමීන් වහන්සේගේ බලාපොරොත්තුව. ඉතින් ඒ නිසා මේ උදෑසන අපි වචනේ සමහර කාරණාවල් වෙතට ගමන් කරන්නට යනවා. ඉතින් අද ගොඩක් වෙලාවට මේ ඇදහිල්ලේ ගමන කරන විට තිබෙන්නා වූ අභියෝගයත් එක්ක සමහර අවස්ථාවේදී මිනිස්සු හරිම මේ කලබලකාරී තත්ත්වයන් වලට පත් වෙනවා. ඉතින් අද දවසේ මේ අදහන්නාගේ චරිතය ගැන මම සමහර කාරණා ටිකක් ඔබ හමුවේ තබන්නට යනවා. ඉතින් මේ ගොඩක් අයට දෙවියන් වහන්සේගේ මාර්ගය යනකොට සමහර කාරණාවල් වලදී ඔවුන් හරිම කලබලකාරී. ඔවුන්ට දේවල් හරි ඉක්මනින් වෙන්නට ඕනේ. මට මතකයි මගේ මේ සේවා කාලය තුල මම බොහෝ අයගේ ජීවිත ගැන බලාගෙන ඉන්න කෙනෙක්. ඉතින් මම දැකලා තියෙනවා සමහර අය දේවල් කරන්න යන විට හරිම කලබලයි. දෙවියන් වහන්සේට කාලයක් වෙලාවක් සලස්මක් තිබෙනවා. හැබැයි මේ අදහන අයට මෙන්න මේක සම්බන්ධව ගැටලුවක් තිබෙනවා. ඔවුන්ට සලස්මක් නැහැ. නැත්නම් සැලසුම දෙවියන් වහන්සේගේ සැලසුම දන්නේ නැහැ. ඒක තමයි ප්‍රධානම දේ. රයිට්? ඊගව කාරණාව තමයි මේ ඉවසිලිවන්තකම නැහැ. ස්වාමීන් වහන්සේ දේවල් නිසි වෙලාවට කරන කෙනෙක්. ඔබට ආමෙන් කියන්න පුළුවන් දෙයකට ඔබට අත්දැකීමක් තියෙනවද? දෙවියන් වහන්සේ දේවල් නියම වෙලාවට කරන කෙනෙක්. නමුත් අපේ මානසික බුද්ධියට දෙවියන් වහන්සේගේ නියමිත කාලයන් ගැන අවබෝධයක් නැති වුණාම අපි කලබල වෙලා මානසික විදියට ක්‍රියාත්මක වෙලා ජීවිතය සම්බන්ධව සමහර පරාජිත තලයන් වලට මිනිස්සු වැටෙනවා. ඉතින් මම කැමති ශුද්ධ ලියවිල්ල සමග එක බයිබල් වචනයක් සමග අපි ඉදිරියට යන්න. මම කැමති යෙසායා පොතේ 28 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තිය. යෙසායා 28 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තියේ මෙහෙම කියනවා අවසාන කොටස. දැන් ඒකේ මුල ඉඳලා දේවල් කතා කරනවා. ඒ නිසා ස්වාමී වූ දෙවියන් වහන්සේ මෙසේ කියනසේක බලව මම අත්විවරමක් පිණිස ගලක් එනම් පරික්ෂා කරන ලද ගලක් සවි අත්විවරමක් වූ අනර්ග කොනේ ගලක් සියන්නේ තබන. අදහන අය ඉක්මන් නොවන්නේ. ඉතින් මම කැමති මේ අවසාන කොටසට ඔබේ අවධානය යොමු කරන්න. ඒ තමයි අදහන අය ඉක්මන් වෙන්නේ නැහැ. හැමෝම කියන්නේ අදහන අය ඉක්මන් වෙන්නේ නැහැ. අදහන අය ඉක්මන් වෙන්නේ නැහැ. ආමෙන්. අදහන අය ඉක්මන් වෙන්නේ නැහැ. ඉතින් අද මෙන්න මේ වගන්තිය ඔස්සේ තමයි මම ඔබ සමග ටික වෙලාවක් කතා කරන්නට යන්නේ. දැන් නම් කරන්ට් එක අපිට ආවා. නමුත් අපි මේ විදිහට කරගෙන යමු. නැවතත් ඒක බාධාවක් නොවන පිණිස. ඉතින් අපි තේරුම් අරගන්නට ඕන වැදගත් කාරණාවක් තියෙනවා. මෙහිදී මේ අදහන්නා ඉක්මන් වෙන්නේ නැහැ. දැන් මේ ඉක්මන් වීම ගැන මොකක්ද කතා කරන්නේ? ඇයි මිනිස්සෙක් ඉක්මන් වෙන්නේ? මොන වටද ඉක්මන් වෙන්නේ? ඒ තමයි තමන්ගේ ජීවිතයේ සම්බන්ධව කාරණාවල් වලට. තමන්ට තිබෙන බලාපොරොත්තු වලට. තමන්ගේ ජීවිතයේ දේවල් ඉක්මනින් සිදුවෙන්න ඕනේ කියනා වූ සිතිවිලි මත ඔවුන් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපි දකිනවා මනුෂ්‍යයන්ගේ ජීවිතවල මේ ඉක්මන්කාරී ස්වභාවය, කලබලකාරී ස්වභාවය නිසා ඔවුන් දෙවියන් වහන්සේගේ සැලසුම වෙතට හරියාකාරව ඇතුල් වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ සැලස්මට ඔවුන් අවතීර්ණ වෙන්නේ නැහැ. ඔවුන් කලබල වෙලා බාධාවටපත් වෙනවා. ඉතින් ජීවිතයේ කාරණා සම්බන්ධව මේ කලබලකාරීකම නිසා යක්ෂයා බොහෝ අයගේ ජීවිතයෙන් වාසි ගන්නට උත්සාහ කරනවා. ඒ නිසා සෙනෙහවන්තය මේ හදිසි තීරණ නිසා බොහෝ අය අපහසුතාවයන් වලටපත් වෙනවා. ඒ නිසා දේව වචනේ කියනවා අපි ඉවසීමෙන් බලාගෙන සිටින්නට අවශ්‍යයි.
ඉවසීමෙන් බලාගෙන ඉන්නට අවශ්‍යයි. ඕන තරම් මං හිතන්නේ මේ කාරණාව සම්බන්ධව ඔබේ ජීවිතේ උදාහරණ ඇති. දෙවියන් වහන්සේ දේවල් කරන්න පෙර ඔබ ඉක්මනින් දේවල් කරන්නට ගිහිල්ලා අවසානයේ ඔබ කඩාගෙන වැටිලා ටික දවසක් ටික කාලයක් යන විට තමයි ඔබට වැටහෙන්නේ අපරාධේ මම තව ටිකක් ඉවසන්න තිබුණා. මම තව ටිකක් ඉන්න තිබුණා. දෙවියන් වහන්සේ හොඳ දෙයක් මගේ ජීවිතයට සිදු කරන තුරු කියලා. නමුත් ගොඩක් වෙලාවට මේ ඉක්මන්කාරී ස්වභාවය නිසා සමහර මිනිස්සු ඇති කරගන්න වැරදි හදා ගන්න පුළුවන්. හැබැයි සමහර තීරණ ජීවිතේ කවදාවත් හදා ගන්න බැරි තීරණ බවට පත් වෙනවා. ඒයි ඉක්මන්කාරීකම. ගොඩක් වෙලාවට දැන් අපි ජීවිතේ සම්බන්ධව සමහර පැත්තක් බැලුවොත් හොඳ උදාහරණයක් විවාහය. රයිට්? විවාහය. දැන් විවාහය කියන මාතෘකාව අපි බලන විට ගොඩක් වෙලාවේ හරි ඉක්මනට සමහරු විවාහයට ඇතුල් වෙනවා. දැන් ඊයේ එක පවුලක් මාව මුණ ගැසෙන්නට ආවා. ඒ දරුවට අවුරුදු දැන් 18යි. අවුරුදු 18යි. ආවේ යකි ස්වයං පුරුෂයත් එක්ක. හොඳද? ඉතින් ස්වයං පුරුෂයාට මම හිතන්නේ 24ක් විතර වයස. 23ක් කර 24ක් කරේ. ඒ දරුවට අවුරුදු 18යි. ආවේ එයාගේ දරුවගේ අසනීපයකට යාඥා කරගන්න ඒ දරුවට අවුරුදු 1කමාරයි. රයිට්? දැන් අම්මට අවුරුදු 18යි දරුවට අවුරුදු 1කමාරක් වෙනවා. එතකොට දැන් හිතන්නකෝ 16 විතර මෙයා මේ විවාහයට ඇතුල් වෙලා තියෙනව නේද? දැන් අවුරුදු 1කමාරක දරුවෙකුත් ඉන්නවා. ඒ දරුවට හුස්ම ගන්න බැරි අපහසුතාවයක් නිසා යාඥා කරගන්න ඊ දවසේ පැමිණියා. ඉතින් හරි පුදුමයි. ඉතින් මේගොල්ලෝ මේ අය තරුණ කාලේ මේ ගත්ත තීරණ දැන් ඔවුන් හොඳට ඉන්නවා. මම දන්නේ ඉදිරි අනාගතයේ තුල මොකද්ද වෙන්න යන්නේ. දෙවියන් වහන්සේත් එක්ක හිටියොත් හොඳයි. දෙවියන් වහන්සේවත් අත්හැරලා දැමුවොත් ඔවුන්ගේ මේ තීරණ ඔවුන්ගේ ජීවිතවලට මොන වගේ බලපෑමක් කරන්න යාවිද කියන කාරණාව උන්වහන්සේ තමයි දන්නේ. ඉතින් ඒ නිසා ගොඩක් අය මේ ඉක්මන් වෙලා ගන්න තීරණ මත ජීවිතයේ සම්බන්ධ කාරණාවල් වලදී බොහෝ බාධාවල් වලට පත් වෙනවා. අනතුරු වලට පත් වෙනවා. දැන් මේ වගේ දේවල් ආයෙ හදා ගන්න බෑ. නේද? අවුරුදු 18 විවාහ වෙලා දරුවෙක් ඉපදලා ඒ වගේ දේවල් සිදු වෙලා ඊට පස්සේ දැන් අවුරුදු 25ක් විතර යනකොට ආයෙ එයා කසඳපදින්නද නේද? එයාගේ කාලය කොහමද? එයාට දේවල් තේරෙන විට මම මේ විවාහ වුණේ මොන වගේ පුරුෂයෙක් එක්කද? එයා මොකුත් දන්නේ නැහැ. ඒ කිසිවක් දන්නේ නැහැ. නිකන් අර හිතවල ඇති වෙන ආසාවල් තෘෂ්ණාවල් වලට හිතේ මේ මානසික තීරණ අරගෙන වැඩ කරලා අවසානයේ ඒ යුග දිවිය ගත කරන්න යන විට එයා දවසක ඒ ස්වාමි පුරුෂයාගේ දේවල් දකිද්දී එයා ගොඩක් අධෛර්යමත් වෙන්න පුළුවන්, කලකිරෙන්න පුළුවන්. අයියෝ මට මේ මොකද උනේ කියලා. ඉතින් ඒ නිසා සමහර තීරණ ඉක්මන් වෙලා ගන්න දේවල් සඵල වෙන්නේ නැහැ. සාර්ථක වෙන්නේ නැහැ. මම තව වචනයක් විතර ඔබේ අවධානය යොමු කරන්නම්. හිතෝපදේශය 20 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි වගන්තිය මට ඒක පොඩ්ඩක් දෙන්න පුළුවන් එකක් කියන්න පුළුවන්. හිතෝපදේශය 20 වෙනි පරිච්ඡේදයේ 21 මොනවද කියන්නේ? මුලදී ඉක්මනින් ලබා ගන්න උරුමය කෙලවරදී සඵල නොවන්නේය. මුලදී ඉක්මනින් ලබා ගන්න උරුමය කෙලවරදී සඵල නොවන්නේය. ඉතින් මේක ගොඩක් ගැඹුරක් අපිට කතා කරනවා. මේ ඉක්මන් වෙලා ලබා ගන්නා වූ දේවල් අවසානයේ ජීවිතේ සාර්ථකත්වයට, ජීවිතේ සඵලත්වයට ගෙනියන්නේ නැහැලු. මොහොතක් ඔබේ ජීවිතය ගැන කල්පනා කරලා බලන්න. ඔබ ගැලවීම ලැබුවට පස්සේ කාරණාවල් වෙනස් වෙලා ඇති. නමුත් ඔබ ගැලවීම ලබන්නට පෙර ඔබේ ජීවිත ගමනේ තිබුණු කාරණාවල්, ඔබ ගත්ත තීරණ ඔබට සාර්ථකත්වයේ ගෙනාවද? කල්පනා කරන්න. ලෝකෙත් කතාවක් තියෙනවා. මොකද්ද? පනින්නට ඉස්සරලා මොනවද කියන්නේ? හිතලා බලන්න. මොකද වෙන්නේ කියලා. පැන්නට පස්සේ අතපය කැඩුණාට වඩා එහෙම නේද? පයින් ඉස්සර වෙලා මොකද වෙන්නේ කියලා හිතලා බලන්න. දෙයක් කරන්නට ඉස්සලා කල්පනා කරලා බලන්න. ඒකයි දේව වචනේ අපිට අවස්ථාවක් දෙනවා දෙවියන් වහන්සේ. මේ මුලදී ඉක්මනින් ලබා ගන්න උරුමයක් කෙලවරදී ඒක සාර්ථකත්වයට ගේන්නේ නැහැ. හදිස්සි වෙලා ඉක්මන් වෙලා මිනිස්සු තමන්ගේ ජීවිතේ සම්බන්ධව ගන්නා වූ තීරණ, කතා කරනා වූ වචන අවසානයේ ඔහුගේ ජීවිතේට ගොඩක් අසාර්ථකකම් ගේනවා. මට ගොඩක් අය හම්බ වෙලා තියෙනවා. ඒ වගේ අය මොකද අපිට ප්‍රශ්න තියෙන අයමනේ හම්බ වෙන්නේ.
ඒගොල්ලෝ කියලා කතා කරලා කියලා තියෙන දේවල් තමයි මම මේ වගේ තීරණයක් ගත්තා. මම ඒ වෙලාවේ ඒක හොඳයි වගේ දැක්කා. නමුත් ඒ තීරණය මගේ ජීවිතේ ලොකු විනාශයක්, ලොකු බාධාවක්, ලොකු වේදනාවක් මට ඇති කරලා තියෙනවා. ඉතින් සමහර වෙලාවේ සමහර අයට ඒ තීරණවල නිදහස් වෙන්න අවස්ථාව තිබුණා. නමුත් සමහර අයට ආපහු හැරෙන්න බෑ. ඒත් එක්කම ජීවිත කාලය උන්ට ගත කරන්න සිදු වෙලා තිබෙනවා. ඉතින් ඒක කොපමණ අභාග්‍ය සම්පන්නද? ඒ නිසා දෙවියන් වහන්සේගේ වචනය අපි දැනගෙන ගමන් කරන එක හරිම වැදගත්. දැන් මට ඔබට මෙහිදී මෙහෙම දෙයක් කියන්න පුළුවන්. දැන් ඔබ ගත්ත සමහර තීරණ නිසා මේ වර්තමාන කාලයේ ඔබ ඒ ගැනම හිතමින් වද වෙනවට වඩා ඔබට ජීවිතේ අලංකාර කරගන්න මෙන්න මේ වගේ තැනකට ඔබට ඇතුල් වෙන්න පුළුවන්. ඒ මොකක්ද? ඒ තමයි දෙවියන් වහන්සේගේ සැනසෙල්ල වෙතට. ඒ වගේම ඔබ ඒ තීරණ තුලින් දැන් කඩාගෙන වැටලා තිබෙනවා නම් ඔබගේ යාඥාවල් හරහා ඔබට පුළුවන් දෙවියන් වහන්සේගෙන් යම් කරුණාවක් ඒ උදෙසා ලබා ගන්නට. මොකද උන්වහන්සේ දයාවන්ත දෙවි කෙනෙක්. කීදෙනෙක් ආමෙන් කියන්නේ නැනවද? ආමෙන්. හලෙලූයා. උන්වහන්සේ අත්නාරින කෙනෙක්. අපි දන්නවා අපි දේව වචනේ හාගාර්ගේ ජීවිතය අරගත්තොත් ඈ ගැන මම දැන් දෙවියන් වහන්සේගේ තීරණයට මට මම මොනවද කතා කරන්නේ දෙවියන් වහන්සේගේ තීරණත් එක්ක මට ඒවා හිතන්නවත් බැහැ. හැබැයි අපි හාගාර්ගේ ජීවිතය ගැන වෙනම අරගත්තොත් බයිබලයෙන් අපි දැක්කොත් හාගාර්ට වුණු සිද්ධිය මොන වගේ දෙයක්ද? අපි ආබ්‍රහම් ඒ වගේ ආබ්‍රහම්ගේ කැඳවීම ඒ මේ ආබ්‍රහම්ගේ වංශයේ ඊශ්‍රායල් සෙනඟ ගැන ඒක හරි. ඒක දෙවියන්ගේ ප්ලෑන් එක. නමුත් මම කතා කරන්නේ හාගාර් කියන ගෙදර වැඩ කරගෙන හිටියා වූ කාන්තාවක්. එය තමන්ගේ ස්වාමියාට අවංකව වැඩ කළා. කිසිම වරදක් කළේ නැහැ. කිසිම ආකාරයෙන් ස්වාමියාට පීඩාවක් ඇති වෙන විදිහට ඇය ක්‍රියා කළේ නැහැ. ඇගේ ස්වාමි දුවත් එක්ක නැත්නම් සාරා එක ඒ ගෙදර දොරේ වැඩ කරමින් සම්පූර්ණ සහයෝගය දුන්න මුළු හදවතින්. නමුත් ඈ හිතුවත් නැති ඈ හීනකින්වත් බලාපොරොත්තු වුණ නැති යෝජනාවක් ඈට දවසක ආවා. ඔබ දන්නවනේ යෝජනාව මොකක්ද කියලා නේද? ඒක ආවේ තමන්ගේ ස්වාමි දුවගෙන්. ගෙදර වැඩ කරන නෝනාගෙන් නේද? ගෙදර නෝනාගෙන් ආවේ. තමන්ගේ ස්වාමි දුවගෙන්. දැන් බොස්ගෙන් ආවනම් ඒක මොකක් හරි වෙන්න පුළුවන්. නමුත් මේ ආබ්‍රහම්ගේ නෝනා කතා කරලා කියනවා මේ හාගාරට ඔබ මගේ ස්වාමියාත් එක්ක සැතපීලා දරුවෙක් ඇති කරලා දෙන්න කියලා. දැන් හාගාර්ගේ පැත්තෙන් අපි මේ කතන්දරේ බැලුවොත් ඈ මොන වගේ අසාධාරණකමකට ඈපත් වෙනවද? මේක දෙවියන් වහන්සේගේ තීරණයක් නෙවෙයි. දැන් අපි දන්නවා මේ හේතුව නිසා අවුරුදු 13ක් විතර දෙවියන් වහන්සේ ආබ්‍රහම් එක්ක කතා කරන්නේ නැහැ. ආබ්‍රහම්ට මඟ පෙන්වන්නේ නැහැ. අවසානයේ අවුරුදු 99 දී තමයි දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට නැවත කතා කරන්නේ. 86 දී මේ සිද්ධිය වෙනවා. අවුරුදු 13ක් දෙවියන් වහන්සේගේ හඬ ඔහුට පැමිණෙන්නේ නැහැ. ඇයි? ඔව් කලමේ ඔව් භාර්යාවගේ හඬ නැහුම්කම් දීලා බයිබලයේ අපිට පැහැදිලිවම කියනවා ආබ්‍රහම් තමන්ගේ භාර්යාවගේ හඬ නැහුම්කම් දීලා මේ හාගාර සමග ඉඳලා අවසානයේ මේ ඉස්මායිල් කියන දරුවව බිහි කර ගන්නවා. එතකොට හාගාරගේ පැත්තෙන් අපි බලන විට ඈ මොනතරම් අසාධාරණකමකටපත් වුණාද? දැන් මේ තීරණය ආබ්‍රහම්ගේ නැත්නම් සාරගෙන් ආපු මේ තීරණය ඇගේ ජීවිතයට ලොකු ගැටලුවක් වුණා. දැන් ආබ්‍රහම්ගේ දරුවෙක් ඇගේ කුසින් බිහි කරනවා. නමුත් ඇයට එහෙමනම් ඒ අය ඒ නෝනායි මහත්තයයි හොඳට සලකන්න ඕනේ. නමුත් ඊට පස්සේ ඒගොල්ලන්ට නෝනාටයි මහත්තයටයි දරුවෙක් හම්බ වෙනවා. මම කතා කරන්නේ හාගාර්ගේ පැත්තේ ඉඳලා. රයිට්? ඒ නෝනාටයි මහත්තයටයි ඒගොල්ලන්ගෙන් දරුවෙක් හම්බ වෙනවා. ඒ වෙලාවේ මොනවද සිදු වෙන්නේ? මේ හාගාර්ට කෙනෙහිලිකම් සිදු වෙනවා. අවසානයේ ඇයට සිදු වෙනවා මේ ගෙදරින් එළියට යන්න මේ දරුවත් අරගෙන. ඔබ දන්නවා බයිබලයේ කියන බේර්ෂෙබා වනයේ මංගුලා වෙනවා. ඇයට යන්නේන මන් නැති වෙනවා. මේ දරුවාට කන්න කැම ටිකක් නැති වෙනවා. අර ඒ ආබ්‍රහම්ගේ ගෙදරින් එද්දි ගෙනාවා වූ රොටි ඔක්කොම පුස්කාලා තිබුණා. වතුර ටිකක් නැති වුණා.
දරුවාට කිරි දෙන්න විදිහක් නැහැ. මේ අම්මට කැම ටිකක් නැහැ. දරුවා මැරෙන තරමට අසාධ්‍ය වුණා. මේ දරුවාගේ මරණය මේ අම්මට බලන්න බැරි හින්දා මේ දරුවා ඈතින් තියලා මේ අම්මා පැත්තකටලා ඇඬුවා. මොකද්ද දෙයියනේ මේ උනේ කියලා. මේ ඉක්මන් තීරණයක් ඇගේ ජීවිතයට ලොකු අසාධාරණකමක් ගෙනාවා. ඇගේ ජීවිතයට ලොකු අහිමිවීමක් ගෙනාවා. ඇය ලස්සනට හිටියා ගෙදර වැඩපළ කරගෙන ඒ ආබ්‍රහම්ගේ ගෙදර සතුටින් ප්‍රීතියෙන් ජීවත් වුණා. නමුත් මේ මානසික ඉක්මන් තීරණයක් ඇගේ දිවි ගමන සම්පූර්ණම නිකන් අනතුරකටපත් වුණා වගේ. හදිස්සි අනතුරු වාහනවල සිදුවෙන එක පාට හැප්පිලා මැරෙනවා. අනේ ඒ වගේ හදිස්සියේ මේ ප්‍රශ්නෙට වැටලා අවසානයේ අර ගෙදරින් මෙයාට ලොකු අසාධාරණයක් වෙනවා. මෙයාගේ එළියට දානවා. මේක එච්චර හොඳ දෙයක් නෙවෙයි නේද? අර පාඩුවේ වැඩ කරගෙන අර කාන්තාවට ඉන්න දුන්නා නම් ඉවර එහෙම ඉන්න දුන්නෙත් නැහැ. අර ඒ බොස්ලාගේ සැලසුම් වලට මෙයාව හවුල් කරගෙන අවසානයේ මේ කාන්තාව අමාරු වෙනවා දරුවෙකුත් එක්ක. ඊට පස්සේ මෙයා කාන්තාව ඇදලා එළියට දැම්මා. මම හිතන්නේ මේක එච්චර හොඳ දෙයක් නෙවෙයි කියලා. හාගාර්ගේ පැත්තෙන් බැලුවොත්. අවසානයේ මෙයා අඬන්න ගන්නවා අනේ ස්වාමිනේ අනේ දෙයියනේ මට දරුවාගේ මරණය බලන්න බෑ. ඒ වෙලාවේ මේ ආබ්‍රහම්ගෙන් අසාධාරණකමට ලක් වුණු හාගාර්ට මේ ඉක්මන් තීරණය නිසා පීඩනයට පත් වුණු හාගාර්ට දෙවියන් වහන්සේගේ අස්වැසිල්ලක් ලැබෙනවා නේද? ආමෙන්. කීදෙනෙක් ආමෙන් කියන්නේ? අපි දකිනවා මේ දරුවා මොරගසන විට දෙවියන් වහන්සේ දරුවාගේ හඬ අහලා හාගාර්ට උල්පතට යන මඟ පෙන්වලා මේ දෙන්නට ජීවිතය දුන්නා. ඊට පස්සේ දෙවියන් වහන්සේ හාගාර්ව සනසනවා මේ දරුවාගේ මම ඔබට වංශයක් දෙනවා. ඇයි මෙයා ලොකු අසාධාරණයකට පත් වුණු කෙනෙක්. ඉතින් මම ඒකයි ඔබට කතා කරන්නේ නාවේ සමහරට ඔබගේ ජීවිතයේ සම්බන්ධව ඔබ ගැලවීම ලබන්නට පෙර ගත්තා වූ සමහර තීරණ මේ වර්තමානයේ වන විට ඔබගේ ජීවිතයට යම් ප්‍රශ්න ගැටලු බාධා ඇති කරගෙන තිබෙනවා නම් ඔබට බෑ දැන් ඒකෙන් ආපහු හැරෙන්න. ඔබට බෑ වෙනස් මාර්ගයක යන්න. මම මේකට උදාහරණ ගන්න නැහැ. මම මෙහෙම කතා කරන විට ඒක ඔබට දැනෙන දේ ශුද්ධාත්මයන් වහන්සේ ඔබට කතා කළා. නමුත් දැන් මොකද්ද කරන්න තියෙන්නේ? දැන් මොකද කරන්න තියෙන්නේ? ස්වාමීන් වහන්සේගෙන් ඔබ සනසිල්ලක් ඉල්ල ගන්නට අවශ්‍යයි. ආමෙන්. හලෙලූයා. එහෙම නැතුව ඔබට ජීවිතේ හැරෙන්න බෑ. හාගාර්ට නැවත අර ආබ්‍රහම්ගේ ගෙදර වැඩ කරගෙන හිටපු ප්‍රීතිමත් ජීවිතේ නැවත ලැබෙන්නේ නැහැ. ඒ කවදාවත් ඇයට ලැබෙන්නේ නැහැ. ඇය දන්නවා. නමුත් දෙවියන් වහන්සේ ඇය අතහැරියේ නැහැ. ඇයට දෙවියන් සුපකාර කළා. ඒල් රොයි කියලා උන්වහන්සේ නාමයක් තිබ්බා. ඔබ දක්නා වූ දෙවි කෙනෙක්. ඔබ දක්නා වූ දෙවි කෙනෙක්. ඔව්. ඒ නිසා මේ උදෑසන මම ඔබට කියන්න කැමතියි දෙවියන් වහන්සේ ඔබව දකිනවා. කීදෙනෙක් ආමෙන් කියනවා. දැන් ඔබ දකිනවා. ඒ නිසා මෙතන කියනවා මේ මුලදී ඉක්මනින් මේ ලබා ගන්න උරුමය කෙලවරදී සඵල නොවන්නේ. ඒ නිසා මේ ඉක්මන්කාරකම තුලින් ගන්න තීරණ ගොඩක් වෙලාවල මිනිස්යන්ගේ ජීවිතවල අවසානයේ විශාල බලපෑම් කරනවා. මම ඒකයි කිව්වේ දැන් මෙතන ඉඳලා ඔබ මේ ගැන සැලකිලිමත් වෙන්නට ඕනේ. නමුත් මේ පණිවිඩය ඔබට එන විට ඊට පෙර සිදු වුණ දේවල් වලට මොනවද කරන්න කියන තැන ඔබට මතුවෙනව නේද? අන්න ඒකට තමයි මම ඔබ හාගාර්ගේ උදාහරණ ඔබ ඉස්සරහට ගෙනාවේ. මෙතෙක් ඔබට සිදු වුණු දේවල් වලට ඔබ යම් අසසිලක් යම් අනුග්‍රහයක් ස්වාමීන් වහන්සේගෙන් අත්පත් කරගන්න. එහෙම නැත්නම් ඔබ ඒ වේදනාවත් එක්ක ගමන් කරන්න එපා. මොකද ඔබ දැන් සදාකාලික මිනිසෙක්ව දෙවියන් වහන්සේ කැඳවලා තිබෙනවා. ඉතින් ඒ නිසා බයිබලයේ කියන ප්‍රීතිය, බයිබලයේ කියනා වූ ඒ ජයග්‍රහණ ඔබ මත එන්නට බාධාවක්. බයිබලයේ කියන සමාජ දිව්‍යමය සුවය, දිව්‍යමය නිරෝගීකම ඔබ මතට එන්නට බාධාවක්. මොකද්ද බාධාව? ඔබේ මානසික වැටීම. ඔබ අතීතයේ තුල ජීවත් වීම. ඔබ අතීතයේ වැරදුණු ස්ථානත් එක්ක තවමත් හඬාගෙන වැටීම. ඒක ඔබේ දිවි ගමනට ලොකු බාධාවක් තිබෙනවා. මම මේ ළඟදී දැන් මම හිතන්නේ ළඟදී කියන්නේ එක පවුලක් ආවා මාව හම්බ වෙන්න. ඒකෙන් ඒ පවුල් දෙකක් ආවා. ඒ කියන්නේ දෙදෙනෙක් ආවා. එක තරුණියක් නැත්නම් එක කාන්තාවක් සහ එයාගේ අම්මයි තාත්තයි සහ එක තරුණයෙක් ආවා. මේ දෙනා විවාහ වෙන්න ලෑස්ති වෙලා.
නමුත් මේකට ලොකු පසුබිමක් තියෙනවා. ඒ පසුබිම තමයි ඒ කාන්තාවගේ ස්වාමි පුරුෂයා ඈ සමග විවාහ වෙලා අවුරුදු 1කමාරයි ජීවත් වෙලා අවුරුදු 3ක් ජීවත් වෙලා තිබෙනවා. 2කමාර 3ක් විතර කාලයක්. මේ කාලය ඇතුළත ඔහු ඊ타ත්ම අධර්මිෂ්ඨ විදිහට ඔහු මත්කුඩු පානය කරන කෙනෙක්. ඒ වගේම ඔහු සමහර හොරමැරකම් කරන කෙනෙක්, දාමරික කෙනෙක්. ඉතින් මේ කාන්තාවට ගොඩාක් වද දීලා රෞද්‍ර විදිහට සලකලා හැමදාම ඇට පහර දීලා ඇගේ ශරීරය හැමතැනම තුවාල කරලා මේ වගේ වද දුන්න නිසා අවසානයේ මේගොල්ලෝ තීරණයක් කරන් තියෙනවා ඒ ආගෙන් ඈත් වෙන්න. ඊට පස්සේ ඒකට නඩු දාලා ඒ පුද්ගලයාගෙන් දික්කසාද වුණා. ඔය දික්කසාද නඩු යන අතරවාරේ තමයි මම හිතන්නේ ඒගොල්ලන් අපේ දේවමහෙට ඇවිල්ලා මේ ඒ ගැන යාඥා කරලා ඒ ප්‍රශ්නයෙන් මේගොල්ලෝ නිදහස් වුණා. මොකද ඒ තරුණයාට ලොකු කරදරයක් තිබුණා. නමුත් යාඥා කරන්න ගත්තට පස්සේ ඒ ප්‍රශ්නේ විසඳුණා, ඩිවෝර්ස් එකක් හම්බ වුණා. ඉතින් දැන් ඒගොල්ලෝ දෙවියන් වහන්සේ අදහගෙන ඉන්නවා. දැන් මේතක දැන් ඒගොල්ලන්ට යෝජනාවක් ආවා ඒ කාන්තාවට නැවතත් මේ විවාහයකට. ඉතින් ඒගොල්ලෝ දෙමාපියන් බැලුවා මෙයා තනියම ඉන්න එක සුදුසු නෑ. වයසත් අවුරුදු 27ක් 28ක් විතර වෙන්නේ. ඉතින් මෙයාව විවාහ කරලා දෙමු කියලා එක තරුණයෙකුට. ඒත් පුරුෂයෙකුත් විවාහක කෙනෙක් ඔහුගේ භාර්යාව පිළිකාවකින් මිය ගිහිල්ලා. ඉතින් දැන් අවුරුද්දකට විතර කලින් දැන් ඔහු ඇවිල්ලා මේ කාන්තාව විවාහ කරගන්න කැමතියි කියලා කියපු නිසා ඉතින් මට මේ ආරංචි ආවම මම කිව්වා ඔයගොල්ලන් එන්න මාව හම්බ වෙන්න මට මේ ගැන කතා කරන්න ඕනේ කියලා. ඉතින් මම මේ දෙන්නත් එක්ක මම හිතන්නේ පැය දෙකමාරක් විතර කතා කරද්දී මට දැනුණු දෙයක් තිබුණා. ඒ දේ තමයි දැන් මේ කාන්තාවට අතීතේ අමතක කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඇයි ඈ ගොඩක් කෙනෙහිලිකම් වලට පීඩනයටපත් වුණු කෙනෙක්. ඈට ඒ පුරුෂයා එපා වෙලාම තමයි මේ දෙන්න වෙන් වෙලා තියෙන්නේ. නමුත් පුරුෂයාගේ පැත්තෙන් අරගත්තාම ඔහුට එහෙම නෙවෙයි යෝගේ විවාහය කෙලවර වුණේ. ඔහු ගොඩාක් ආදරෙන් හිටපු භාර්යාවට පිළිකාවක් හැදිලා ඈ මිය ගියේ. ඉතින් මම හැව මල්ලි ඔයාගේ මං කිව්වා මං මේ ප්‍රශ්නේ කතා කරද්දී මං ටිකක් තුවාල කරනවා ඕගොල්ලන්ව. ඒකට හේතුව ඕගොල්ලන්ගේ අනාගතය සාර්ථක කරන්න පිණිස කියලා. ඒ කියන්නේ තේ සංවේදී වෙයි මං කතා කරද්දී කියලා. ඉතින් මම ටිකක් කතා කළා. මං කිව්වා ඔයාගේ නෝනාට ඔයා ආදරෙන් හිටියද? ඔව් ආදරෙන් හිටියා. මං අහුවා දැන් ඒ නෝනව ඔයාගේ අතුලාන්තරේ එයාට සමු දීලා තියනවාද? එහෙම නැත්නම් ඔයා තාමත් එයා ගැන හිතනවද? මං ඔහු කියපු හැම උත්තරයක්ම ඔබට කියන්න යන්නේ නැහැ. හැබැයි මම ඔහුට ටිකක් දීර්ඝ කවුන්සලින් එකක් දුන්නා. මම කිව්වා මල්ලි දෙවියන් වහන්සේ අපිව මවලා නැහැ දෙන්නෙකුට ආදරය කරන්න. දෙවියන් වහන්සේ අපිව මවලා තියෙන එක්කෙනෙකුට ආදරය කරන්න. බයිබලයේ තියෙනවා ස්වාමියරුන් දෙදෙනෙකුට සේවය කරන්න බෑ. නුඹ එක්කෙනෙකුට ප්‍රේම වෙලා එක්කෙනෙකුට වෛර වෙනවා කියලා. මම කිව්වා ඔබේ හදවතේ සිටින්නට ඕන එක බිරිඳක්. මං ඇහුවා ඔබ දැන් විවාහයකට ඇතුල් වෙන්නට අරමුණු කළේ ඇයි? ඊට පස්සේ කිව්වා ඉතින් පාස්ටර් දැන් එයාට ළමයි 3 දෙනෙක් ඉන්නවා. ඉතින් ලොකු ළමයි දෙන්න දෙමාපියෝ අරගත්තලු හදන්න. දැන් මෙයත් එක්ක ඉන්නවා අවුරුදු 3ක විතර පුතෙක්. ඉතින් යා කියන්නේ ඉතින් මම බිස්නස් කරන්නේ. ඉතින් මට තනියම දේවල් කරගන්න බෑ. ඒ පුතාගේ වැඩක් තියෙනවා, ගෙදර වැඩක් තියෙනවා. ඉතින් ගොඩක් දේවල් මට කෙනෙක් නැතුව බෑ පාස්ටර්. මම කිව්වා දැන් ඔබ විවාහයට ඇතුල් වෙන්නට යන්නේ බිරිඳක් එක්ක නෙවෙයි. ඔබ විවාහයට ඇතුල් වෙන්න යන්නේ වැඩකාරියක් සමග. ඉතින් ඔබට අවශ්‍ය වෙන්නේ බිරිඳක් නෙවෙයි. මට පේන විදිහට ඔබට අවශ්‍ය වෙන්නේ වැඩකාරියක්. මොකද ඔබේ හිටියා වූ බිරිඳ සමග තමයි ඔබ තාමත් ඒ මානසික තත්ත්වයෙන් ඉන්නේ. ඉතින් මම කිව්වා දැන් ඔබ මේ ආකාරයෙන් ඔබ පෞල් ජීවිතයට ඇතුල් වුණොත් මේ කාන්තාව තමන්ගේ ස්වාමි පුරුෂයා කියන ඒ සැඩ පරුෂ දාමරික මත්කුඩු පානය කරන මිනිස්යාගේ මහා භයානක පීඩනයකට ලක් වුණු කාන්තාවක්. ඇය විවාහ වෙලා කවදාවත් සතුටින් ඉඳලා නැහැ. එතකොට ඒ කාන්තාව ඔබෙන් විශාල ආදරයක් බලාපොරොත්තු වෙනවා ඔබ සමග විවාහ වෙන විට. හැබැයි ඔබ මිය ගියපු කාන්තාව ගැන හදවතේ තියාගෙන ඔබ ගෙදර වැඩපොළ ටික කරගන්න, දරුවෝ බලා ගන්න, කෑම උයා ගන්න, එතකොට රෙදි ටික හොද ගන්න මේ කාන්තාව විවාහ කරගන්නවා. මං ඇහුවා මේ විවාහ ජීවිතේ සාර්ථක වෙයිද මල්ලි කියලා. ඔව් බී බලාගත්තා. ඔව් ටිකක් කල්පනා කරා. මං දැන් මාට තේරෙනවාද? ඔව් පාස්ටර්. මම වැරදි තැනකින් තමයි විවාහයක් ආරම්භ කරන්න ගියේ. මම කිව්වා ඔව්. මම කිව්වා මේ විවාහය ඇති කරගන්න මම මේකට මගේ ප්‍රශ්නයක් නැහැ. ඔබ දෙදෙනාම පීඩාවට වේදනාවට පත් වුණු දෙන්නේ. හැබැයි ඉක්මන් වෙලා ඔබ තීරණයක් අරගෙන මේ විවාහයට ඇතුල් වුණොත්
ඔබ දෙදෙනාම අතීතයේ විවාහ වලින් ලද ඒ අත්දැකීම් මේ විවාහයෙන් ලැබුවොත් ඔබ දෙවෙනි වතාව ජීවිතේ පරදින්න යනවා කියලා. ඉතින් මම ඒ තරුණයාට කිව්වා මල්ලි ඔයාලට පුළුවන් එක්කෙනෙකුට විතරයි ආදරය කරන්න. ඒ නිසා ඔයා අකමැත්තෙන් හරි වගේ මිය ගියපු බහාරයා වගේ එයත් එක ගත කරපු ඒ මානසික තත්ත්වයට සමුදීලා ඔයාගේ හදවතට මේ බහාරයා නැත්නම් මේ කාන්තාව පැමිණෙන්නට අවශ්‍ය වෙනවා. ඉතින් ඕක ටිකක් සංවේදී වුණා. නමුත් මම කිව්වා මේක තමයි හරි තීරණය. එහෙම නැත්නම් ඔබ ඒ කාන්තාව ගැන ඔබගේ ඒ මිය ගියපු බහාරයා බිරිඳ ගැන ඔබ මනසේ තියාගෙන මේ කාන්තාවත් එක්ක වහලක් යට ජීවත් වෙද්දී ඔබේ හදවතින් පරිපූර්ණ ආදරයක් ඔබේ බිරිඳට එන්නේ නැහැ. එවිට ඔබේ විවාහයේ අනිවාර්යෙන් ප්‍රශ්න ඇති වෙනවා. දවසක මේ කාන්තාව මට ඇවිල්ලා කිව්වේ පාස්ටර් මගේ මහත්තයා මට ආදරේ නැහැ කියලා. අනේ විට ඔබේ පෞල් ජීවිතේ ගැටලුව ඇති. ඒ නිසා ඉක්මන් වෙලා මේ තීරණය ගන්න එපා. ඒ නිසා ඔබට පුළුවන් නම් මං කිව්වා ඔබේ මිය ගියපු බහාරයාවට ඔබ කරන අසාධාරණයක් නෙවෙයි. ඔබේ සිතින් අමතක කිරීම. මං කිව්වා එයාගේ කුසින් උපදිනු දරුවෝ මේ ඔබ සමග ඉන්නවා. නමුත් මම කතා කළේ එයා ගැන ඒ මතකයන් අමතක කරන්න කියන කාරණාව නෙවෙයි. ඔබ තාමත් ඇයට ඔබේ හදවතේ දීලා තියෙන ඉඩ ඔබ ඒක අයින් කරගන්න වෙනවා. මං කිව්වා එහෙම බැරි නම් ඔයා මල්ලි විවාහ නොවී ඉන්න. ඒ තමයි දෙවෙනි තීරණය වුණේ ඔහුට. ඔයාට බැරි නම් මේ මිය ගියපු බහාරයාවට දුන්නු හදවතේ ආදරය මෙයාට දෙන්න. ඒ තන මෙයාට දෙන්න. ඔයාට බැරි නම් ඔයා විවාහ වෙන්න එපා කියලා. මොකද විවාහ ජීවිත අනිවාර්යයෙන්ම අසාර්ථක වෙනවා. ඒක හැමදාම ඔයාට වේදනාවක් කියන ප්‍රශ්නයක් බවට පත් වෙනවා කියලා. ඉතින් ඔව් ගියා. ඉතින් මං හිතන හොඳ තීරණයක් අරගනි කියලා. ඉතින් මම මේ ගැන ඔබට කතා කළේ විස්තරාත්මකව. දන්නවද මේ ඉක්මන් වෙලා ගන්න තීරණ මනුෂ්‍යයන්ගේ ජීවිතවල අවසානයේ ලොකු බාධාවල් ඇති කරනවා. මම දැන් ඔබට කතා කරන ඔබේ අතීතයේ ඔබ ගත්තු තීරණ බාධාවට වෙලා නමුත් මේ වර්තමානයේ ඔබට ඒකෙන් හැරෙන්න බැරුව ඉන්නවා නම් මම ඒ ස්ථානෙට ඔබ ගේනවා ඒ ස්ථානෙට හාගාර්ගේ ජීවිතය සම්බන්ධ කරලා. ඇට ලොකු ගැටලුවක් උනේ මේ ආබ්‍රහම්ගේ හදිසි තීරණයක් නිසා ඈට පීඩාවට ලක් වෙනවා. ආබ්‍රහම්ට පීඩාවක් ආවේ නැහැ. ඒ දෙවනන්සේ උට කතා නොකර ඉන්නේ. ඊට පස්සේ උට මේ ඊසාක් දීලා ආශිර්වාද කරලා එහෙම ගියා. හැබැයි මේ හාගාර් ගැන අපි බැලුවොත් අර ආබ්‍රහම්ගේ තීරණය නිසා මේ කාන්තාව ලොකු පීඩාවකට ලක් වුණා. මම ඒකයි ඔබට කතා කළේ ඔබ ගැලවීම ලැබුවත් සමහර අතීතයේ තීරණ මේ වර්තමානයේ ඔබේ ජීවිතේ කලබවෙමින් ඉන්නවා නම් හාගාර වගේ ස්වාමීන් වහන්සේට කතා කරන්න වෙන කරන්න කිසිවක් නැහැ. හේතුව දැන් ඔබ ගැලවීම ලැබුව කෙනෙක්. දැන් ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක්. ඔබට පාපෙට යන්න බෑ. ඔබට පරාජිතකමට යන්න බෑ. ඔබ අසාර්ථක වෙන්නට බෑ. නමුත් ඔබගේ අතීතය ඔබේ මනසට තාමත් වඩ දෙනවනම් ඔබගේ අතීතය ඔබට තාමත් ඒ අතීතයේ ප්‍රශ්නය ඔබේ වර්තමානය විනාශ කරනවා නම් ඒක හරි දුක්බර කතාවක් වෙනවා. ඒ නිසා දැන් ඔබට හැරෙන්න බැරි නම් දැන් ඔබට මේ ප්‍රශ්නේ හදා ගන්න බැරි ස්ථානයකට ඔබ ලක් වෙලා නම් ඔබ ස්වාමීන් වහන්සේගේ කරුණාව ඉල්ලන්න. ඒ රොයි ඔබවත් දකින්න. ආමේන්. ඔබවත් දකින්න. හැබැයි ඔබ මෙහෙම කරන්න එපා. ඒ කොහොමද? ඔබ අතීතයේ ප්‍රශ්න වර්තමානයේ ඔළුවේ තබාගෙන ඔබේ අනාගතේ විනාශ කරගන්න එපා. ඒක හරි අපරාධයි. මොකද ක්‍රිස්තුසාංශ ඔබ කැඳවන දෙන ඒ සදාකාලික ප්‍රීතියට හැබැයි මේ වර්තමානය ඔබ මහගාමිනාවක් කරගන්නවා. ඒක හරි මෝඩකම. ඒක හරි මෝඩකම. මොකද සැනසීම දෙන්නා වූ අපේ බර දරා ගන්නා වූ ඒ සැනසීලි කරුවාණන් ඔබට හමු වෙලා තිබෙන විටත් ඔබේ තීරණවල ඇති වුණු පරාජයන් වල ඔබ තාමත් මානසිකව වැටිලා දුක් විඳිනවා නම් ඒක හරි අපරාධයක්. අර පාවුල් තුමා කියන්නේ පිලිපි 4:4 මොකද්ද කියන්නේ? මොකද කියන්නේ? ප්‍රීති වෙන්න කියලා. ඒ බයිබල් පදේ ඔබේ බයිබලෙන් අයින් කරන්න වෙනවා. ඒක ගලවලා අයින් කරන්න වෙනවා. මොකද ඒව ඉතු වෙන්නේ නැහැනේ. අපරාධය. ඒ නිසා දැන් කළ යුතු දෙයක් තියෙනවා.
මොකද ඒ කල යුතු දෙය හාගාර වගේ උල්පතට යන මඟ හොයාගන්න. ආමේන්. ස්වාමීන් වහන්සේට කතා කරන්න. එවිට අර දැන් ආබ්‍රහම්ගෙන් වුණ අසාධාරණයෙන් දැන් හාගාරට ආපහු ඒ නිදහසක් වෙන්නේ නැහැ. හැබැයි එතනින් එහාට ජීවත් වීම උදෙසා ජීවිතේ ගත කිරීම උදෙසා උල්පත ස්වාමීන් වහන්සේ ඔබට පෙන්නයි. කී දෙනෙක් ආමේන් කියන්නේ? ආමේන්. දැන් එතනින් එහාට හාගාර සතුටින් හිටියා. ඇගේ පුත්‍රයා හැදුනා වැඩුණා. ඉතින් ඒක වෙනම වංශයක් වුණා. ඒක අපි දන්නේ නැහැ. නේද? නමුත් මම අහන්නේ ඈ විනාශ වුණේ නැහැ. ඒ ප්‍රශ්නේ ඉක්මන් වෙලා ගත්ත තීරණයට ඇහුණාට ඇගේ ජීවිතේ ඒක දුක් ගාවිනාවක් වුණේ නැහැ. ඇගේ ජීවිතේ විලාපයක් කරගත්තේ නැහැ. දෙවියන් වහන්සේ ඇට උල්පත පෙන්නවා. ආමේන්. මම දන්නේ මේ අහන ඔබ මොන වගේ තත්යකට පත් වුණු කෙනෙක්ද? ඔබ ඔබේ ජීවිතේ සම්බන්ධව දේවල් මම දැන් ගිය සතියේ කතා කරා ආත්මික නායකයා සමග ඔබ බෙදා ගන්න ඕනේ, කතා කරන්න ඕනේ. බොහෝ අය මාව හමු වුණා. සමහර ගැටලුත් එක්ක ගිය සතියේ දේශනාව උන්ට ලොකු ආශිර්වාදයක් වුණා කිව්වා. යාඥා කරගත්තා, නිදහස් වුණා, ලොකු දේවල් වුණා. මේ පහුගිය සතියේ මම ආදී සතුට වෙනවා ශුද්ධාත්මයන් වහන්සේගේ හඬ සෙනග විතර නිදහස් වෙලා තියෙනවා. ඉතින් උන්වහන්සේ මාව පාවිච්චි කළ නිසා උන්වහන්සේට ස්තුති කරනවා. බොහෝ ජීවිත වෙනස් වෙන්න හේතු වෙලා වුන් කෝල් කරලා යාඥා කරගෙන ජීවිතේ ඒ දේවල් වලින් ඔවුන්ට පත් වෙලා තිබුණා ওই තත්ත්වයන් වලින් ඔවුන් නිදහස ලැබුවා. ඉතින් කතා නොකරනවා නම් මට කරන්න දෙයක් නැහැ. හැබැයි ඔබට දෙවියන් වහන්සේට කතා කරන්න පුළුවන්. ඔබට දැනෙනවා නම් ආත්මික නායකයා එක කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් දෙවියන් වහන්සේට කතා කරලා ඔබ නිදහස් වෙන්නට ඕන. එහෙම නැත්නම් මේ ඔබ ඉක්මන් වෙලා ඔබ හදිස්සි වෙලා ගත්ත තීරණ ඔබ අද දවසේ ඒ තුල වේදනාවෙන් ඉන්නවා නම් අපරාධය ඔබේ ජීවිතේ. අපරාධය මන් දන්නේ ඔබ මේ අහන වරද්දගත්තේ ඔබේ වරද්දගත්තු ඒ ඉක්මන් වෙලා ගත්තු තීරණ අරගත්තු අය දැන් මේ වෙලාවේ ඔබේ වයස කීයද කියලා මන් දන්නේ නැහැ. මසවට ඔබේ වයස අවුරුදු 70ක් වෙන්න පුළුවන්. රයිට්? ඔබ ගියයි මේ තව ටිකයිනේ. ඔය පල්ල මේ මොම යනවා කියලා. දැන් ඩිජිටල් එක යන කාලේ නිකම් යනවා. හරිද? ඔය ටිකක් ගත කරලා දානවා කියලා. නෑ. එක දවසක් වටිනෝ මේ පොළවේ ඔබේ ජීවිත ගමනේ. ඒ නිසා උල්පතට යන මඟ හොයාගන්න. දැන් වෙච්ච දේ වුණා දැන් ඉතින් හැමදාම මෙහෙමයි කියන තැනට එන්න එපා. ඔබ ඉක්මන් වෙලා ගත්ත තීරණවල ඔබ වේදනාවට ගාවිනාවට පත් වෙන්න ඇති. නමුත් ඔබට ජීවිතයක් තියෙනවා. ආමේන්. මම දන්නේ මේ දේශනාව අහන ඔබ අවුරුදු 20ක් නම් අපරාධය ඔබේ ඉදිරි ජීවිත කාලේ. රයිට්? වැරදුණු ඔබට මේ වෙලාවේ අවුරුදු 40ක් 50ක් නම් අපරාධය ඔබේ ඉදිරි ජීවිත කාලේ. තව අවුරුදු 20ක් 30ක 40ක ගමනක් ඔබට තියෙනවා මේ පොළවේ. අනේ ඒ නිසා දෙවියන් වහන්සේ මේ උදෑසන ඔබට කතා කරන දේ තමයි ඉක්මන් වෙලා ලබාගත් උරුමේ කෙලවරදී සඵල වෙන්නේ නැහැ. ඒ නිසා අදහන්න ඉක්මන් වෙන්නේ නැහැ. නමුත් තීරණවල ඔබ ඉක්මන් වෙලා පෙරදුනා නම් දෙවියන් වහන්සේ ඔබව අතහැරලා දාන්නේ නැහැ. උන්වහන්සේ කරුණාවන්ත පියෙක්. උන්වහන්සේ තාත්තා කෙනෙක්. ආමේන්. දේව වචනේ කියන උන්වහන්සේ අප කෙරේ පියෙකු මෙන් ක්‍රියා කරනවා. තාත්තලා අම්මලා දරුවන්ව සදාකාලට අතාරින්නේ නැහැ. අකීකරු තීරණ අරන් දුවලා පුතාලා ඔය හොර රහසේ කසාද කරගෙන පැනලා ගියාට දරුවෙක් මල්ලේ කම්බෙලා එද්දි ආපහු අර අම්මා නේද? අනේ පුතේ දැන් ගෙදර ඇවිල්ලා ඵලයන් පුතේ ඔය දරුවා බලන්නත් අපට ආසයි කියලා ආයෙ ගෙන්න ගන්නවා. ඒක තමයි මේ දෙමව්පියන්ගේ හදවත. ඒ වගේ බයිබලයේ අපට කතා කරනවා දෙවියන් වහන්සේ දුෂ්ට කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ පියෙක්. නමුත් අර වරදා ගැනීමේ වේදනාව ඒක විඳින්න වෙනවා. නමුත් යම් අසැසිල්ලක් ඇති කරන්න උල්පතකට යන මඟ පෙන්වලා. ඒ වැරද වුණා දැන් එකෙන් හැරෙන්න බෑ. රයිට්? හැබැයි ඉදිරි කාලයේ සතුටින් ඉන්න දෙවියන් වහන්සේ යම් දෙයක් ඔබ මාව වෙනුවෙන් සිදු කරනසේක. ආමේන්. ඒ නිසා මම දන්නේ නැහැ දැන් මේකට සමහර ආමේන් කියන්නෙත් නැහැ මොකද මම ආමේන් කියත් ඉතින් මම වරදගෙන ඉන්න කෙනෙක් කියලා. හරි ගමන්නේ ඔබ ඇතුලෙන් හරි ගමන්නේ හරි ආත්මයෙන් මේකට ප්‍රතිචාර දක්වන්න. රයිට්? ඒ නිසා අපි දකිනවා දෙවියන් වහන්සේ අපිව අත්නාරින්න දහන් වහන්සේ. ඉතින් ඒ නිසා අපි මෙතන තේරුම් අරගන්න ඕනේ දෙවියන් වහන්සේගේ ක්‍රියාවන් වලට වෙලාවක් තියෙනවා. දැන් මම කතා කරන අතීතය ගැන නෙවෙයි. අතීතයේ දැන් ඔන්න හැදුවා. රයිට්? අතීතයේ යම් වැරදුනාද ඉක්මන් වෙලා තීරණ ගත්තද ඒවා ඒ දේවල් එක්ක කොහොමද ඔබ ගනුදෙනු කළ යුත්තේ කියලා ඔන්න දැන් ඔබට කියලා ඉවරයි. දැන් මම ඒව කතා කරන්න යන්නේ නැහැ.
දැන් මෙතන ඉඳලා මම කතා කරනවා ඔබේ අනාගතය උදෙසා. right? මොකද මේ මාතෘකාව ගත්තහම අනාගතේ විතරක් නෙමෙයි අතීතයටත් බලපානවා. ඒ නිසා ගොඩක් වෙලාවට දේව වචනේ අපේ අනාගතය හදනවා. හැබැයි සමහර තැන් තියෙනවා ඒවා අපේ අතීතයේ හදාගෙන වර්තමානයේට ඇවිල්ලා අනාගතයට යන්න ඕනේ. මෙතන ඉඳලා ඉස්සරහට යන්න බෑ. සමහර ප්‍රශ්න සමහර අයගේ ජීවිත සම්බන්ධ කාරණා ගත්තාම ඉන්නේ තැනදලා ඉස්සරහට යන්න බෑ. ඒක යවෙන්නේ නැහැ. මොකද අර අතීතයේ බැඳුම් තියෙනවනේ. දන්නවද අර මම උදාහරණයක් කියන්න මේකට. අර එක්තරා ගම්මානයක් තිබුණලු මේ ඒ ගම්මානයට යන්න පාරක් නැහැ. ගංගාවක් තරණය කරලා තමයි මේ ගමට යන්න ඕනේ. හරිද? ඉතින් ගංගාව තරණය කරන්න තියෙන ඔරුවක්. එක ඔරුවයි තියෙන්නේ. ඒක මේ පදින මිනිහෙක් ඉන්නවා. ඉතින් එයා හරහා තමයි මේ ගංගෙන් එහා පැත්තට යන්න මෙහා පැත්තට එන්නේ. ඒක දවසක් මේ තරුණයෙකුට හදිස්සියේ ඉන්ටර්විව් එකක් තිබිලා තියෙනවා. ඉතින් මෙයා උදේ පාන්දර මොකද කරේ? දැන් ඉන්ටර්විව් එකට ලෑස්තිලා ගංගාව ළඟට ආවා. ඉතින් අර ඔරු පදවන කෙනාගේ ඔරුව තියෙන ඒ මිනිස්සයා ඒක මේ තියලා යන්න ගිහිල්ලා. ඉතින් මෙයා නෑනේ පාන්දර. නමුත් මෙයා හිතුවා මම මේකත් අරගෙන එහා පැත්තට යනවා. එහා පැත්තෙන් එන කෙනෙක් කවුරු හරි මෙහාට අරන් එයි කියලා. මෙයා උදේ පාන්දර ගිහිල්ලා මේ කරුවලේම වගේ පාන්දර ඔය 4ට මේ 5ට විතර මෙයා 4ට විතර ගිහලා කරුවලයි ඒ වෙලාවේ ඔරුවට නැගලා දැන් හබල් ගස මියන සාමාන්‍ය විනාඩි 20ක් විතර හබල් ගහපුවාම එහා ගොඩට යනවා. දැන් මෙයා හබල් ගහනවා විනාඩි 20ක් විතර. හැබැයි විනාඩි 20 දැන් ඔය දන්නවා දැන් ඒගොඩ යන්න ඕනේ කියලා. නමුත් කරුවල නිසා ළඟ පේනවා මිසක් ඈතක් පේන්නේ නැහැ. ඉතින් මේ විනාඩි 25ක් 30ක් විතර හබල් ගහනවා ඔරුව තාම ඒගොඩ ගිහිල්ලා නැහැ. දැන් උඩ හරි ප්‍රශ්නයක්. දැන් දාඩි දාගෙන හබල් ගහනවා පැය කහමාරක් හබල් ගහනවා කොහෙන්ද මම යන්නේ කියලා උඩ තේරුම් ගන්න බෑ. නමුත් හබල් ගහනවා කොතනින් හරි ඒගොඩකට යන්න තේ කියලා. දැන් එහෙමෙන් කරුවල අඩු වෙලා අර ඉර පායක නරුණාලෝකේ වැටිගෙන එනකොට දැන් ඔහු බලනවා මේ කොහෙද මම ඉන්නේ? දැන් ඔහු හබල් ගහමින් ඉන්න දැන් පැය කහමාරක් දැන් පහමාරට වගේ වෙලාව දැන් එම්මෙන් එළිය වැටිගෙන බලන කොහෙද ඉන්නේ කියලා. බලපුවාම ඔය පටන් ගත්ත තැනම ඉන්නේ. ඔබ බලුවේ මොකද? පැය කහමාරක් හබල් ගාලා මං පටන් ගත්ත තැනම ඉන්නේ. ඔහු බැලුවා වටපිට බලනකොට මොනවද දැක්කේ? අර ඔරුකාරයා ඔරුව අයිතිකාරයා අර ඔරුව රෑ ඒක හැන්දෑවේ තියලා යනකොට අර ලණුවකින් ගහක බැදලා ගිහිල්ලා. සාමාන්‍යයෙන් එහෙම නේද? ඔරු එහෙම ගස්වල බැදලා යනවනේ. අර මේ ඔයේම තියලා අර ගංගාවේ ඔරුව තියලා අයිනින් තියලා ගහක බැදලා ගිහලා. මොකද සැඩපාරකට මේ ඔරුව යයි කියලා. මේ තරුණයාට ওই කලබලෙ ඕක මතක් වුණේ නැහැ. ඉතින් මේ මිනිස්සයා එළි වෙනකන් හබල් ගහලා පස්ස කරලා බලනකොට අර හිතපු දැනමයි පටන් ගත්ත දැනමයි අර ඔරුව ගහක බැදලා. ඉතින් කොහොමද ඒකට යන්නේ? ඉතින් අද ගොඩක් ක්‍රිස්තියානි ජීවිත මේ වගේ. ඔවුන් පටන් ගත්ත තැනමයි තාම. දැන් ගැලවීම ලැබලා අවුරුදු ගාන. මම ගාන කියන්නේ එතකොට කියයි මට කියන්නේ කියලා. හරි අමාරුයි දේශනා කරන්නේ. හරි අමාරුයි. ඔබ ගැලවීම ලැබලා කොච්චර කාලයක්ද? හබල් ගැහුවා නේද? යාත්‍රා කරනවා හබල් ගහන එක තමයි අපි ඇදහිල්ල ජීවිතේ හබල් ගන්නවා අයියෝ ස්වාමිනේ අයියෝ ආண்டவரே යේසුනාදා යේසු දෙවියනේ කියාගෙන හබල් ගහනවා. එකම තැන මොනවද වෙලානේ? ඊට පස්සේ මේ අහලා බලන මිනිස්සුම මේ පල්ලි යනවා නේද? කොච්චර කල්ද ඔයගොල්ලෝ මොකද මේ නෑනේ මොනවද උනේ කියලා. ඉතින් අපිටම ප්‍රශ්නයක් බලපුවාම අතීතේ බන්ධන වලින් බැඳලා දාලා. ඒ වගේ දෙයක් තමයි අද දවසේ ස්වාමීන් වහන්සේ ඔබට එළිදරව් කරමින් ඉන්නේ. ඔබ ක්‍රිස්තියානි වුණාට, ඔබ දෙවියන්වහන්සේගේ දරුවෙක් වුණාට, ඔබ කී දෙනෙක්ව ඒ බැඳුම් වලින් බැඳිලා තිබෙනවද? ගොඩක් වෙලාවට මේ කියන මාතෘකාව ඔබට බලපාලා ඇති. ඔබගේ බැරදුණු ජීවිතය. ඔබට උන ප්‍රශ්න ගැටලු. ඔබ ඉක්මන් වෙලා ගත්තු තීරණ. ඔබේ ජීවිතයේ අසාර්ථක ඵලයන් වලට ඔබ දැම්මා. හැබැයි ඔබ ඒසොන් සදාහගත්තා. නමුත් සමහර වෙලාවෙත් තාමත් ඔබ මානසිකව ඔබේ තීරණත් එක්ක පැටලි ඉන්නවා. ඔබ උත්සාහ කරනවා කාටවත් නොපෙන්වා ඉන්න. නමුත් ඔබේ ඇතුළ දන්නවා, ඔබේ හෘද සාක්ෂිය දන්නවා ඔබ කොහොමද ඉන්නේ. ඔබ ඉස්සරහට යන්න බෑ.
ඔබ එකම තැන හැමදාම වැටි හැමදාම එකම තැන. ඇයි? ඔබ හදාගෙන නැහැ ඔබේ අතීතය. එනිසා අද දවසේ මම ලොකු කාලයක් ගන්න වෙයි වගේ මෙහෙම ගියොත් ඒ නිසා මම ටිකක් ඉක්මනට යන්නම්. ඔබ කාලයක් ගන්න ඔබේ ජීවිතය සම්බන්ධව අරගෙන ඔබේ අතීතයේ සමග ගනුදෙනු කරලා ඒක අවසන් කර මම තරුණයාට කිව්වා මල්ලි ඔයාගේ මිය ගියපු භාර්යාව ගැන හිත කල්පනා කර ඔයාලා තව විවාහයකට ඇතුල් වෙන්න බෑ මල්ලි. දෙවියන් වහන්සේ අපි මවලා තියෙන එක්කෙනෙකුට ආදරය කරන්න. ඔයාට දෙන්නෙකුට ආදරය කරන්න වෙයි එතකොට ඔයාට වෙනවා රඟපාන්න. අර නළුවා වගේ ගෙදර වයිෆ් ඉන්නකොට චිත්‍රපටිය වෙන නිලියකට ආදරය කරනවා. විජේ කුමාරතුංගගේ නෝන ඉන්නවා චන්ද්‍රිකා කුමාරතුංග මැදිනේ. හැබැයි විජේ කුමාරතුංග තිරේට ඇවිල්ලා මාලනී ෆොන්සේකට ආදරය කරනවා. ඒක ඔහුගේ රඟපෑම ඔහුගේ සැබෑ ආදරේ තියෙන්නේ චන්ද්‍රිකා මැදිනේත් එක්ක. එහෙමනේ ඇත්ත. ඒතර සිදි වෙනවා වෙන රඟපාන්න. මම යාට කිව්වා එක්කෙනෙකුට විතර ආදරය කරන්න පුළුවන්. ඒ නිසා ඔයා අරයාගේ මතකේ ඔයා ඉවත් වෙන්නට ඕනේ. මම කියව එක සංවේදී වෙයි. නම් කරන්න දෙයක් නැහැ. එයාට සමුදෙන්න වෙනවා. මෙයාව ඔයාගේ ලෝකෙට ගන්නවා. නැත්නම් ඔයා අසාර්ථක පවුලක් ආපහු ගත කරන්න යනවා. ඒ වගේ සමහර විට ඔබගේ අතීතයට යන්න අවශ්‍යයි ඔබ. මොකද අතීතයේ ඉක්මන් වෙලා ගත්තු තීරණ ඔබ වරබගෙන වර්තමානයේ දුක් සහිත වාතාවරණයක ඉන්නවා නම් ඔබ අතීතයට ගිහිල්ලා ඒ කාරණා එක ගනුදෙනු කරලා ඒව අවසන් කරලා ඔබ වර්තමානයට ඇවිල්ලා ඊට පස්සේ තමයි ඔබට අනාගතයකට යන්න පුළුවන් වෙන්නේ. දැන් හාගාර්ථ මේ ඉක්මන් තීරණය නිසා විශාල අසාධාරණයක් වුණා. නමුත් නැවත ආබ්‍රහම්ගේ ගෙදර ගිහලා ප්‍රශ්න ඇති කර හිටියේ නැහැ. එළියට බැස්සුව ගෑ එළියටම ආවා. එක වෙලාවක දරුවා හම්බ වෙන්න ඉන්නකොට එළියට බැස්සා. ඒ වෙලාවේ දේව දූතයෙක් හම්බ වෙලා කිව්වා ඔබ නැවත ගිහලා ආබ්‍රහම්ට යටත් කරලා ඔබේ ස්වාමි දුවට යටත් වෙලා ඉන්න කියලා. නමුත් දෙවෙනි වතාවේ එළියට බැස්සට පස්සේ උන්වහන්සේ කිව්වේ නෑ නැවත යන්න කියලා. ඒට වැරදුනා. වැරදීමට පොළඹව ගත්තා. මම ඒක කිව්වට අසාධාරණයක් වගේ වුණා. නමුත් දෙවියන් වහන්සේට කන්නලව කළා. දෙවියන් වහන්සේට උල්පත දෙන්නවා. ඒ නිසා ඔබේ අතීතයේ නිසා ඔබ වැරදිලා වර්තමානයේ දුක් විඳින කෙනෙක් නම් මේ උදෑසන සුද්ධාත්මයන් වහන්සේ ඔබට කතා කරනවා. ඔයා වෙනුවෙන් උල්පතක් දෙවියන් වහන්සේ තබා දෙනවා. ආමෙන්. විවිධ විදිහට ඔබට වැරදිලා ඇති. ඔබේ ජීවිතය සම්බන්ධ. ඔබේ දෙමාපියන්ගෙන් ඔබට ප්‍රශ්න ඇති වෙලා ඇති. සමහරට ඔබේ තීරණ නිසා ඔබට ගැටලු ඇති වෙලා ඇති. ඔබ අතහැරලා දාලා ඇති. ඔබ පැත්තකට විසි කරලා දාලා ඇති. ඒ වගේ අතීතයේ විවිධ අත්දැකීම් ඔබට ඇති. නමුත් ඒකව හිතලා වැඩක් නැහැ. ස්වාමීන් වහන්සේ ඔබට උල්පතක් පෙන්නනවා. ආමෙන්. එතන ඔබට ප්‍රීතියක් තියෙනවා. ඒ නිසා ඒ දේ හදාගෙන ඔබ අනාගතයකට යන්න. මොකද මේ ඉක්මන් වෙලා දැන් මම කතා කරන්න යනවා. මම නැවතත් එතෙන් එනවා චුට්ටක් ආපහු කලින් දෙයටම ගියා. දැන් මම ඔබට කතා කරන්නේ නැහැ මෙතන ඉස්සරහට අතීතය ගැන. ඔන්න අතීතේ හදාගන්න සීලු කාරණා දැන් කියලා ඉවරයි. දැන් මම කතා කරනවා ඔබේ කිතුණු ජීවිතය අනාගතය වෙනුවෙන්. මෙතන ඉඳලා. දැන් ඔබ දෙව දරුවෙක්. දැන් ස්වාමීන් වහන්සේ ඔබ වෙනුවෙන් තිබු ලස්සන අනාගතයක් ඔබට තිබෙනවා. මෙන්න මේ අනාගතය තුලදී එපා ඉක්මන් තීරණ ගන්න. අතීතයේ ගත්තු දේවල් වලට ඔබ ගනුදෙනු කරන විදිහ ඔබට මම දැන් උගන්වලා ඉවරයි. එපා තවත් ඔබ ඉක්මන් තීරණ ගන්න. ස්වාමීන් වහන්සේ ඔබ දෙස බලාගෙන ඉන්නවා. ආමෙන්. ඒ නිසා උන්වහන්සේගේ තීරණ ඔබ මත ඉතු වෙනතුරු ඔබ රැක සිටින්න. අපි යෝහන් දෙවෙනි පරිච්ඡේදයේ 4 වෙනි වගන්තිය බලන විට යෝහන් දෙවෙනි පරිච්ඡේදයේ 4 වෙනි වගන්තිය බලන විට මරිය තුමිය යේසුස් වහන්සේ ළඟට ඇවිත් මේ මංගල්‍යයේ මුද්‍රික පානේ ඉවර වුණා කියලා ටිකක් පොඩි කලබලයක් ඇති කරා. කණායි මංගල්‍යයේ සිදු වුණ දේ ඔබ දන්නව? මොනවද උනේ? මුද්‍රික පානේ ඉවර වුණා. හරි ප්‍රශ්නයක් වුණා මෙතන. ඉතින් මේ අපි දකිනවා යෝහන් පොතේ දෙවෙනි පරිච්ඡේදයේ කියනවා තුන්වෙනිදා ගලීලයේ කනාහි සරල මංගල්‍යයක් විය. යේසුස් වහන්සේගේ මෑණිය දෙයි සිටියාය. යේසුස් වහන්සේ තුන්වහන්සේගේ ගෝලය සරල මංගල්‍යයට කැඳවනු ලැබුවෝය. මුද්‍රික පානේ ඉවර වුණා. මෙතන කියන මුද්‍රික පානේ ඉවර වූ කල ඔවුන්ට මුද්‍රික පානේ නැතයි යේසුස් වහන්සේගේ මෑණිය උන්වහන්සේට කිව්වා. දැන් අමුත්තන්ට දෙන්න මිදිවිෂ නැති වුණා.
දැන් මගුල් ගෙදරක කෑම නැති වුණා කියලා කියද්දි ටික අවුල්නේ. ඇයි තමුන් ආරාධනා කරලා කෑමට එන්න කියලා අන්තිමට කෑම නැහැ. ඒක හරි ප්‍රශ්නයක්නේ. ආරාධනා කරන්නේ නැතුව හිටියන ඉවරයි. නමුත් ආරාධනා කරලා එන්න කියලා කන්න දෙන්නේ නැහැ කියන්නේ ඒක ලොකු අපහාසයක්. මේ මනාලයාගේ පාර්ශවයේ මනාලිගේ පාර්ශවයේ කට්ටියට. ඉතින් ඒ නිසා දැන් මේ කලබලයේ ඇස්සේ දැන් මරියතුමිය ඇවිල්ලා දන්නවා යේසුස් වහන්සේගේ දේවත්වය ගැන අවබෝධයෙන් හිටියා. ඉතින් ඈ දැනගත්තා විසඳුම තියෙන්නේ යේසුස් වහන්සේ ගාව. ආමේන්. කොයි තියෙන විසඳුම? විසඳුම. හැමෝම කියන්නේ විසඳුම යේසුස්. අපේ හයිය කියන විසඳුම යේසුස්. වෙන අදක් නැහැ. right? ඉතින් මරියතුමිය මේක දැනගෙන හිටියා. ඇවිල්ලා කතා කරනවා කියනවා මෙමය ස්වාමිනී මිදිවිෂය කරයි. ඉතින් හතරවෙනි වගන්තිය මොනවද කියන්නේ? කියන්න බලන්න. යේසුස් වහන්සේද ස්ත්‍රිය නුඹෙන් මට කම මොකද? මාගේ වේලාව තවම පැමුණුනේ නැතයි ඈට කීසේක. වව්. පුදුම උත්තරයක් දෙන උන්වහන්සේ. ඉස්සිය වාගේ මට මොනවද? නේද? මේ අම්මානේ හැබැයි උන්වහන්සේ දැන් කතා කරන්නේ දේවත්වේ. දන්නවද උන්වහන්සේ දෙවියන් වහන්සේ බව පෙන්눔 කරන හාස්කමක් තමයි දැන් කරන්න යන්නේ. right? මොකද මැවීමක්. ඒක දෙවියන් විතරයි කරන්න පුළුවන්. right? උන්වහන්සේගේ දේවත්වය පිළිබිඹු වෙන ප්‍රාතිහාර්යයකට උන්වහන්සේ ලෑස්ති වෙද්දී උන්වහන්සේ මරියතුමියට කතා කළේ ඉස්සිය කියලා. අම්මේ චුට්ටක් ඉන්න අම්මේ අනේ මගේ සුදු අම්මා වාඩි වෙන්නකෝ කියලා කිව්වේ නැහැ. මම කියන්නේ අම්මට ගෞරව කරන්න එපා කියන එක නෙවෙයි. හැබැයි ඒ වෙලාවේ උන්වහන්සේ ඒ ආත්මය තුල ක්‍රියාත්මක වුණා. ඇයි මැවීමේ ප්‍රාතිහාර්යයකට උන්වහන්සේ ලෑස්ති වුණා. ඉතින් උන්වහන්සේ ඒ වෙලාවේ කියනවා මගේ වෙලාව තාම පැමුණුනේ නැහැ. right? මොකද කියන්නේ? උන්වහන්සේ කියනවා මේ ප්‍රාතිහාර්යයට මම වෙලාවක් තියලා තියෙනවා. ක්‍රමයක් තියලා තියෙනවා. ඒක තාම ආවේ නැහැ. පොඩ්ඩකින් දැන් කාන්තාවන් සමා වෙන්න මට මේ වචනේ කියනවාට ඔබට ගෞරව කරන හදවතින්ම මේ කලබල වැඩි ටිකක්. ඉතින් මේ යේසුස් වහන්සේ කියනවා මේ මගේ වෙලාව ආවේ නැහැ. දන්නවද මෙතනින් යමක් තේරුම් ගන්න ඔබේ ජීවිතයේ ඕනෑම අඩුපාඩුවක් බාධාවක් ප්‍රශ්නයක් ඔබ ඉදිරියට එන්න පුළුවන්. නම් දන්නවද දෙවියන් වහන්සේ හැම දෙයකටම ඔයාට නියම වෙලාවේ විසඳුම් තබා තිබෙනවා. මට ඇහුන්නේ නැහැ නිකන්වත් ආමෙන් නිකන්. ආමෙන්. අයියෝ. මන් දන්න විශ්වාස කරන්නේ නැත්තම් නොලැබේවා. අපි විශ්වාස කරන මිනිස්සු ආමෙන් කියන්නේ ආමෙන්. ආරක අහෝසි දැන්. තනද ඔබ වෙනුනේ ඔබට මොකද්ද හිග මොකද්ද අඩු මොකද්ද ප්‍රශ්නය මොකද්ද රෝගය මොකද්ද ගැටලුව ඒ හිස්කමට ඒ හිස් භාවයට ස්වාමින් වහන්සේ ඔබ වෙනුවෙන් දේවල් තබා තිබෙනවා. ආමෙන්. ඇයි දෙවනස ඔබ කැඳවගත්තේ? ඔබ දේව දරුවෙක් අඳුන් දැසන එහෙම කියලානේ අපි ආරම්භ කළේ. ඔබ ලෝකවල මමන්නත්‍රය තෝරගත්තා මේ පොළවේ ඔබ මාංශයට ඇතුළු වෙන්න ඉස්සෙල්ලා ඔබ ආත්මික ජීවියෙක්ව හිටියා. මෙච්චර දැක්ක දෙවියන් වහන්සේ මව් කුසේ හැදෙන්නත් කලින් දැක්ක දෙවියන් වහන්සේට ඔයාගේ මේ රුපියල් 5000 ආර්ථික ප්‍රශ්න වෙන්නේ නැද්ද හලෝ? නේ සමහර එහෙම නේද? පොඩි පොඩි දේවල් වලට නේ කැළඹෙන්නේ. දෙවනසේ දකින්නවා. නමුත් සමහර තැන්වල උන්වහන්සේට ඕන ගාව ඇදහිල්ලට හුරු කරන්න. ඒ නිසා ඔයාව හිගකම් වලින් යන්න අරිනවා. එතකොට යා මානසික වෙලා නේ මට නෑ පව් දෙයියෙක් නෑ මට බලන්න නෑ කවුරුත් නෑ. එහෙම ඉපා. ඔය ඇදහිල්ල පාවිච්චි කරා. සමහර වෙලේ ආඥාවල් වලට දෙවියන් වහන්සේ උත්තර දෙන්නේ නැහැ. ඇයි? ඔබ බය වෙලා යාඥා කරද්දි. පේදුරු කෑ ගහලා කිව්වා ස්වාමිනේ අප විනාශ වෙන්න යනවා. අපි බේරගන්න ස්වාමිනේ කියලා. උන්වහන්සේට ගානක්වත් නැහැ. උන්වහන්සේ කිව්වා අපි ඒකට යමු කියලා. ඔබට මතකද පහුගිය දවස්වල ඔබට මේ ගැන කතා කරා? උන්වහන්සේ ඒකට යමු කියලා කිව්වනම් ඒකට යනවා. කුණාටු ආවට කලබෙන්න ඕනේ නැහැ. ආමෙන්. හලෙලූයා. දෙවියන් වහන්සේ ඔබ කැඳවගෙන තිබෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම ඒ ජයග්‍රහණය කරා ගමන් කරනවා. ඔබ වර්තමානයේ දකින පීඩාවට ඔබ කැළඹෙන්න අවශ්‍ය නැහැ. ආමෙන්. උන්වහන්සේට වෙලාවක් තියෙනවා. උන්වහන්සේට මොහොතක් තියෙනවා.
එතන තමයි උන්වහන්සේ ලස්සනට ඔක්කොම ලෑස්ති කරලා දෙන්නේ. හැබැයි අර හිතෝපදේශ බැලුවා වගේ ඉක්මන් වෙලා කලබල වෙලා ජබාන් ගාලා පැන්නොත් දෙන්න ගිලේ. ඒක කරන්නේ. හැබැයි ඒකයි උන්වහන්සේ කියන්නේ මරියතුමියට කතා කරලා ඉස්ත්‍රිය මගේ වෙලාව ආවේ නැහැ. මරියතුමිය ෂොක් වෙන්නේ නැති නේ ඉස්ත්‍රිය. ඕනේ. කොහොමද එහෙමද කියලා පස්සේ හිත හදාගන්න නැද්ද? දැන් ඉතින් මරියතුමිය ඊට පස්සේ ළඟ හිටපායට කියනවා උන්වහන්සේගේ මෑණියෝ උන්වහන්සේ නුඹලාට කියන කොයි දෙයක් නමුත් කරපල්ලා යයි මෙහෙ කරුවන්ට කිව්වය. මරියතුමිය ඊට පස්සේ දැනගත්තා සැලස්මක් තියෙනවා ප්ලෑන් එක ක්‍රියාත්මක වෙනවා. ආමෙන්. ඉතින් මේ මරියතුමිය ලබාගත් ඉලිදරව්ව මේ උදෑසන ඔබ ලබන්න ඕනේ. ඉක්මන් වෙන්න එපා. ඔබට ගැටලු දැක්කහම ප්‍රශ්න දැක්කහම දේවල් දැක්කහම ආර්ථික ප්‍රශ්න දැක්කහම අද්දෙක උසනකොට බේස්ලට් එක දැකලා ඒක උකස් තියන්න දුවන්න එපා. හරිද? උන්වහන්සේට නියම වෙලාවක් තියෙනවා. ඒ මොහොතේ ලස්සනට දේවල් වෙනවා. ඉතින් මොකද උනේ ඊට පස්සේ නේ? ඊට පස්සේ මේ උන්වහන්සේ තමන්ගේ ගෝලයන්ට කියනවා අර ගල් භාජන වගේක් තිබුණා. මේ ගල් භාජන 6ක් ඒ වලට වතුර පුරවන්න කියලා. ඉතින් කට්ටිය ගාලා වතුර පිරෙව්වා. ඉතින් මිනිස්සු බලන්නදී මොන හේකටද මේ වතුර පුරවන්නේ කියලා. හැබැයි උන්වහන්සේ ඇතුළේ ප්ලෑන් එකක් තිබ්බා. දැන් ඕනේ මුද්‍රික පානේ පුරවන්නේ වතුර. කොහෙද යන්නේ? මල්ලේ පොල්. අවශ්‍ය දේ එකක් කරන්න වෙන එකක්. වගේ මිනිස්සුන්ට දකි. හැබැයි සැලසුමක් ක්‍රියාත්මක වෙනවා. ඒක කලබල නැහැ, ඉක්මන් නැහැ. නමුත් ප්ලෑන් එකක් වැඩ කරනවා. ඊට පස්සේ උන්වහන්සේ කිව්වා මේ වතුර අරන් ගිහලා අර අමුත්තන්ට දෙන්න කියලා. ඉතින් උන්වහන්සේ කියපු නිසා කට්ටිය ගිහලා දුන්නා. හැබැයි අමුත්තෝ කිව්වා "වාව් කොහෙන්ද මේ බඩුව ආවේ" කියලා. කලින්ට වඩා මෙව නියමයිනේ දැන්. වෙන ගෙවල් වල නම් කලින් ඉස්සල්ලා ඒවා දීලා පොඩ්ඩක් වෙනකොට බාලේ වගේ කියලා දෙන්නේ. මේ ගෙදර එහෙම නෙවෙයි. කලින් බාලේවා දීලා දැන් හොඳම මුද්‍රික පානය අපිට ගෙනලා දෙනවා නේද කියලා කිව්වා. ඉතින් උන්වහන්සේට වෙලාවක් තිබුණා. උන්වහන්සේ කිව්වා "ශ්‍රිය මගේ වෙලාව ආවේ නැහැ." මේ උදෑසන සමහර ස්ත්‍රී, සමහර පුරුෂයන්ට, සමහර තරුණියන්ට දෙවියන් වහන්සේ කියනවා මගේ වෙලාව ආවේ නැහැ. ඒ හින්දා කොහෙන් හරි ඔය කෙල්ලෙක් දැක්කම උස්සන් ඉන්න හදන්න එපා මල්ලි. රයිට්? වෙලාව එනකන් ඉන්න. එතන ප්ලෑන් එකක් ලස්සනට ක්‍රියාත්මක වෙනවා. නැත්නම් කලබල වෙලා වුණොත් අර කලින් කියපු දේ තමයි වෙන්නේ. රයිට්? ඒ නිසා දෙවියන් වහන්සේ කියන හබක්කුක් පොතේ දෙවෙනි පරිච්ඡේදයේ මම ඉක්මනට යන්නම්. හබක්කුක් පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 1 සිට 4 දක්වා බලන විට ලස්සන කතාවක් මෙතන කියනවා. ඉතින් මේ සමහර ස්වාමීන් වහන්සේගේ ක්‍රියාකාරීත්වයන් ටිකක් ප්‍රමාදයි වගේ අපිට දැනෙනවා. නමුත් උන්වහන්සේ මොනවද කියන්නේ? හබක්කුක් දෙවෙනි පරිච්ඡේදයේ 4 සිට සමා වෙනවා. 1 සිට 4 දක්වා. මම මාගේ මුරපල උඩට පැමිණ බලකොට උඩ සිටගෙන උන්වහන්සේ මට කියන්නේ මොකද කියා මාගේ පැමිණිල්ල ගැන මා විසින් මොන උත්තරයක් දිය යුතුද කියා දැනගන්න බලා සිටින්නෙමි. ස්වාමීන් වහන්සේ මට උත්තර දෙමින් දර්ශනය කියවන්නා ඉක්මනින් කියවන්න පුළුවන් වන පිණිස එය ලෑලිවල පැහැදිලි ලෙස ලියන්න. මක්නිසාද දර්ශනය නියම කාලය දක්වා තව ප්‍රමාද වේ. එහෙත් එය බොරු නොවි ඉක්මනින් තීන්දුවට පැමිණෙන්නේය. එය ප්‍රමාද වෙතත් ඒ ගැන බලා සිටින්න. මක්නිසාද එය පසු නොබැස පැමිණෙනවාම ඇත. දැන් මෙතන කියනවා දර්ශනය ප්‍රමාද වෙයි. හැබැයි ඔයා ඒකෙන් තුරු බලාගෙන ඉන්න. ප්‍රමාද වෙතත් ඒ ගැන බලා සිටපන්. ඒක එන්නේ යනවා. ආමෙන්. හලෙලූයා. මම දෙවියන් වහන්සේගේ සැලැස්මට මගේ ජීවිතේ කැප කරද්දී මට අවුරුදු 21යි. 1996 ජනවාරි 22. හොඳ තරුණ කාලේ. දෙවියන් වහන්සේගේ ජීවිතේ බාර කරා. ඊට පස්සේ ඉතින් මම අනාගතයක් ගැන හිතුවේ නෑ. දේව කැමැත්ත වේවා එච්චර. ඉතින් මම කලබල වෙලා මේ ආරයා මට හොඳයිද මෙයා කසාද බඳින්න හොඳයිද කියලා සිලෙක්ෂන් වලට කල් ඇතුව ගියෙත් නෑ.
පාස්ටර්ට අනාගතය කියනකම් මෙයා පොඩ්ඩක් සෙට් කරගමු කියලා හිතුවෙත් නැහැ. සම්පූර්ණම දෙවියන් වහන්සේගේ සලස්මට ජීවිතේ බාර කරා මම මොනවත් මගේ අනාගතේ ප්ලෑන් ගැහුවේ නැහැ. ස්වාමීන් වහන්සේ වෙනුවෙන් වැඩ කරගෙන ආවා. ඉතින් අවුරුදු 28ක් 29ක් වගේ වෙද්දි තමයි නිවසෙන් පොඩ්ඩක් ගෙදර ආය කතා කරන්න ගත්තා. දැන් ඔයාගේ කාලේ හරි නේද විවාහයකට ඇතුළු වුණොත් කියලා. ඉතින් මම ඊට පස්සේ තමයි ස්වාමීන් වහන්සේට යාඥා කරන්න අරගත්තේ. ඒක දිග කතාවක්. ඒක නෙමෙයි මගේ කතාව දැන්. කොමාරි මගේ විවාහයෙන් පස්සේ මම අවුරුදු 30 දී තමයි විවාහ වුණේ. ඉතින් 37 දී තමයි දෙවියන් වහන්සේ පළවෙනි දරුවා අපට දුන්නේ. ඊට පස්සේ මම දුවව නර්සරි දාලා දැන් උගන්නලා දැන් ඉස්කෝලේ දාන්න නර්සරියෙන් අයින් කර ගන්න දවසේ මේ නර්සරි ගමන අවසන් කරන දවසේ කොන්සර්ට් එකට ගිහිල්ලා මම බබාව ගන්න ගිහපු වෙලාවේ මගේ යාළුවෙක් හම්බ වුණා. එයාගේ බබත් මේ නර්සරියට ඇවිල්ලා තියෙන. එයාගේ නෝනලු ගෙනල්ලා තියෙන. ඉතින් මං එයාව අඳුරන්නේ නැහැ. යාළුවා එදා ඇවිල්ලා කොන්සර්ට් එකේ දවසේ එයාගේ දුවව පුතාව ගන්න. එයාගේ පුතා. මගේ දුවගේ වයස. ඉතින් මං කිව්වා නියමයිනේ මේ බබාලා කී දෙනෙක් ඉන්නවද කියලා. මට එයාව කාලෙකින් හම්බුනේ. එයා මට කිව්වා මෙයා මගේ මේ දෙවෙනි පුතා මට තව දුවෙක් ඉන්නවා. දැන් එයා O level ලියන්නේ කියලා කිව්වා. මම මගේ දුවව ඉස්කෝලේ දාන්න හදද්දි නර්සරියෙන් අරගෙන මගේ යාළුවගේ ලොකු දුව O level ලියනවා. රයිට්? එතකොට හිතන්න ඔහුගේ විවාහයට ඇතුළු වීම සහ මගේ විවාහයට ඇතුළු වීමේ ગેප් එක කොච්චරද කියලා. රයිට්? මගේ දුව ඉස්කෝලේ දාන්න හදද්දි ඔහුගේ ලොකු දුව O level ලියනවා. ඒ අවුරුද්දේ. O level ලියවා කියලා කිව්වා දෙසැම්බර් මාසේ. කොන්සර්ට් තියන්නේ කාලේ මේ නර්සරි අවසන් වෙලා. රයිට්? ඉතින් හිතන්න. ඉතින් මම දෙවියන් වහන්සේගේ ජීවිතේ කැප කරාට පස්සේ මම කලබල වෙන්න කියන එක මේ කියන්නේ. උන්වහන්සේගෙන් බලාගෙන සිටියා. ප්‍රමාද වුණා. ඒක මේ ප්‍රමාදය ගැන මම ඔබට කිව්වේ. මගේ දුව ඉස්කෝලේ දාද්දි මගේ යාළුවාගේ දුව O level ලියලා. දැන් A level කරන්න ලෑස්ති. ප්‍රමාදය. නමුත් ප්‍රමාදයක් වුණාට මම දෙවියන් වහන්සේගෙන් බලාගෙන සිටියා. දේව සරස්මත් එක්ක ගමන් කළා. ඒකයි හබක්කුක් කියන්නේ ප්‍රමාද වෙලත් ඒකට බලා සිටපන්. ආමේන්. මොකද ඉක්මන් වෙලා ගන්න උරුමේ කෙලවරදී සඵල වෙන්නේ නැහැ. ඒක කල්ලාතු වැළුවනේ. ඒ නිසා සමහර දේවල් වලදී ඔබ ඔබේ අනාගතයේ වෙනුවෙන් වැඩ කරන විට ප්‍රමාද වෙන්න පුළුවන්. හැබැයි ඔබ ඉක්මන් වෙන්න එපා. දෙවියන් වහන්සේගේ සැලසුම ඔබ වෙනුවෙන් පිළියෙල කරලා තිබෙනවා. කී දෙනෙක් ආමේන් කියන්න යනවද? හලෙලූයා. දැන් අපි අවසාන කොටසට එන්න යනවා. අපි දන්නවා මේ බෙත්ලෙහෙමේ එක සාගතයක් ඇති වුණා. මේ බෙත්ලෙහෙමේ සාගතය ඇති වෙන වෙලාවේ හැමෝටම ඒ ගැටලු තිබුණා. මොකද බෙත්ලෙහෙමට ඉඳලා හිටලා ඒ වගේ සාගත ඊශ්‍රායල් වලට ආවා ඒ කාලේ. රයිට්? හැබැයි ඒ කාලයෙන් පස්සේ අපි දන්නවා එලියාගේ කාලේ සාගතයක් ආවා. එහෙම නේද? ඒකට හේතුව අර රජතුමා කලාව සමහර නපුරු ක්‍රියා නිසා අවුරුදු 3මාරක් වැස්ස හම්බුනේ නැහැ. හැබැයි දෙවියන් වහන්සේ මිනිස්සුන්ව ආරක්ෂා කළා. අර සාරපත් දේශයේ වැඳපු කාන්තාවට ප්‍රාතිහාර්ය වලින් කෑම හම්බ වුණා නේද? ඒ වගේ දෙවියන් වහන්සේ මේ සාගතේ වෙලා මිනිස්සු රැකගත්තා. හැබැයි බෙත්ලෙහෙමේ ඊට පස්සේ ආය සාගතේ නිවා වෙලා වැස්ස වැහලා ශාස්ත්‍රීක වුණා. හැබැයි ඔබ අහලා ඇති රූත්ගේ කතාවේ මොනවද වෙන්නේ? මේක ඔබ දන්න හින්දා මම කෙටියෙන් කියලා ඉවර කරන්න. ඒක නොදන්න අය රූත්ගේ කතාව ලියා ගන්න පළවෙනි පරිච්ඡේදයේ රූත්ගේ කතාව පළවෙනි පරිච්ඡේදයේ 1 සිට 2 3 දක්වා මේ කතාව ඔබ කියවලා බලන්න. මේ එලිමෙලෙක් කියන මිනිසයා ඒ සාගතේ වෙලාවේ හදිසි තීරණයක් ගන්නවා. එයාගේ නෝනා නයෝමි එයාට කතා කරලා කියනවා අපි බෙත්ලෙහෙම අතහැරලා වෙන රටකට යමු. අපි පිට රටකට යමු. ඇයි? දැන් මේක මේ සාගතයක් ආවනේ. ඉතින් ඔය වෙන රටක ටිකක් හොඳට වහින හොඳ ශාස්ත්‍රීයකමක් තියෙන හොඳට ජීවත් වෙන්න පුළුවන් පහසුකමක් තියෙන රටකට ගිහලා ජීවත් වෙමු. දැන් මේ කාලේ ලාංකිකයෝ ගොඩාක් අය කියනවා මේ ලංකාව අතහැරලා යනවා නම් හොඳයි යන්නේ. වැඩක් නැහැ මේ රටේ ජීවත් වෙන එක කියලා. හැබැයි දෙවියන් වහන්සේ ඔබව භූගෝලීයව ඔබ ඉපදෙන්න සැලැස්සුවේ ශ්‍රී ලංකාවේ. එංගලන්තේ නෙමෙයි. ශ්‍රී ලංකාවේ. ඇමරිකාවෙත් නෙවෙයි කොහෙවත් නෙවෙයි ලංකාවේ. ඒකෙත් මේ ගුරු නෑද? දැන් අපි ඉන්නේ ගුරු නෑ. මේ අහන අය කොහින්ද දන්නේ. දැන් සාගතයක් ආවා බෙත්ලෙහෙම් වලට. දැන් මෙයා තීරණයක් අරගන්නවා
එයා හොයලා බැලුවා හොඳ රටක් බලපුවම මෝබ රට හොඳයි. මේ එලිමෙලක් තීරණයක් අරගන්නවා අපි යමු මෝබ වලට. දැන් මහත්යා තීරණයක් කරගත්තාම නෝනට අකුල් වෙලන්න බෑනේ ඉතින්. ඉතින් මම හිතන්නේ නයෝමි මොන හරි කිව්වත් දන්නේ නැහැ. ඒක ගැන අපිට සඳහනක් නැහැ. ඉතින් මේ කට්ටිය මේ එලිමෙලක් එයාගේ භාර්යාව නයෝමි එයාට පුතාලා දෙන්නෙක් හිටියා. ඔක්කොම මම හිතන්නේ ඒ කාලේ වීසා අවශ්‍ය නැති වෙන්නේ නැති. මේගොල්ලෝ මෝබ වලට ගියා. ඒ සාගතයක් නැහැ. නියමට ඉන්න පුළුවන්. තට කාලා බීලා හිටියා. ඉතින් මොනවද උනේ කියලා ඔබ දන්නව නේද? ඈ ටික දවසක් යනකොට මේ එලිමෙලෙක් මිය යනවා. ඊට පස්සේ මේ නයෝමි තමන්ගේ පුතාලා දෙන්නත් එක තනි වෙනවා. ඊට පස්සේ එයා මොකද කරන්නේ? එයාගේ දරුවන්ට කසාද බඳින්න සලස්වන්න ඕනේ. ඉතින් එතන ඊශ්‍රායල් කාන්තාව නෑනේ පිටරටවල නේද? ඉතින් ඒ නිසා මේ මෝවබ් දේශයේ මේ කාන්තාව දෙන්නේ කසාද බඳලා දුන්නා. ඊට පස්සේ ටික කාලයක් යනකොට දරුවෝ දෙන්නත් නැරුණා. ඒ කියන්නේ පුතාලා දෙන්න මිය ගියා. මේ නයෝමි කියන වචනේ තේරුම මිහිර. හැබැයි එයා ඊට පස්සේ කතා කරන්න ගත්තා. මට මාරායයි කියපල්ලා. ඒ කියන්නේ හේබ්‍රු භාෂාවෙන් මාරා කියන්නේ තිත්ත. නයෝමි කියන්නේ මිහිර. ඉතින් මගේ මිහිර තිත්තක් වුණා. මට එපා වුණා කියලා. ඒ ලොකු කතාවක් මෙතන රූපී කතාවේ ලියලා තියෙන බව ඔබ දන්නවා. ඔබ කලින් කියලා තියෙනවා. ඉතින් කියපු නැති අය ඒක පොඩ්ඩක් බලා ගන්න. ඉතින් මෙතනත් අපි දකින්නේ මොකක්ද? මේ ඉක්මන් වෙලා අරගත්තා වූ තීරණයක් මුළු පවුලකට විනාශයක් වෙනවා. ඔබට පැහැදිලිද? දැන් ඔබ ස්වාමි පුරුෂයෙක් නම් මේක හොඳින් අහගන්න. ඔබ පවුලේ මඟ පෙන්වන්න. ඔබ හිස ඔබේ පවුලට. ඔබේ හිස යේසුස් වහන්සේ. භාර්යාවගේ හිස ස්වාමි පුරුෂයා. ඔබ හරහා තමයි ඔබේ පවුලේ දේවල් සිදු වෙන්නට යන්නේ. ඉතින් ඔබ ඉක්මන් වෙලා ගන්න සමහර තීරණත් එක්ක ඒක දෙවනසික සැලසුම නෙමෙයි නම් ඔබ හොඳට මතක තියාගන්න පීඩාවට පත්වන්නේ ඔබ විතරක් නෙවෙයි. ඔබ ළඟ ඉන්න ඔක්කොම. දැන් හරියට අර අපි පොඩි කාලේ ඉස්කෝලේ යද්දි මේ අපි හරි ආසයි අර බැටරි පෙට්ටිය උඩ ඉන්න ගන්න. ඉස්සර ලංගම් බස්වල මේ ඩ්‍රයිවර්ට පිටිපස්සෙන් තිබුණ බැටරි පෙට්ටිය. කී දෙනෙක් මතක බැටරි පෙට්ටිය. අපි නැග්ග ගමන් සීට් වන්නේ දරුවිලි කාලේ කියලා බැටරි පෙට්ටිය උඩ ඉඳගෙන ඩ්‍රයිවර් උන් මේ සීට් එකට අර තියාගෙන බැටරි පෙට්ටිය ඉස්සරහා බලාගෙන ඉතින් අපි යනවා නේද? ඒ යනකොට මේ ඉස්සරහා ගහලා තියෙනවා මේ අර හුලගෙන් ඉස්සර ෆෑන් AC මොකුත් නැහැ නේ සීටි බස්වල නේද? ඉතින් අර ඉස්සරහා වීදුරුවක් කපලා පොඩි කෑල්ලක් කොපි ඉස්සරහා උස්සන එකෙන් හුලගෙනවා ඇතුළට බස් එක යද්දී. ඉතින් ඒක උඩ සමහර තවරු පටියකින් එක වචන ගහලා තියෙනවා. එළියට එන්නේ ඇතුළට එන්න. ඉතින් එකක ගහලා තිබ්බා හිතවත ජීවිත රසක් ඔබේ අතේ කියලා. මට හොඳට මතකයි. තව බස් එකක තිබ්බා පිරිසුදු චේතනා ගෙන දේ වාසනා කියලා. මට තාම මතකයි. තව එකක තිබ්බා මේ හිතවත ජීවිත රසක් ඔබේ අතේ. ඔව් නේද? මේ ඩ්‍රයිවර්ගේ අතේනේ බස් එකේ 100ක් ඉන්නවනේ ඔක්කොම මිනිස්සුගේ ජීවිත තියෙන. ඔබ දැක්කද පහුගිය දවස්වල මේ කවුද මේ මොකද ප්‍රයිවට් බස් එකක් මේ මිනිස්සයා මේ රේස් එක ඇවිල්ලා මේ ටෙලිෆෝන් කෝල් එකක මෙහෙම කරගෙන ඇවිල්ලා අන්තිමට බස් එක හොෝපෙන හැම හෙලට ගියා. ඔබ දැක්කනේ? ජීවිත කීයක් විනාශ වුණාද මේ ඩ්‍රයිවර් උන් නැහින්ද? ඔබට මතකද යාංගල් මෝදර දුම්රියානතුර? මේ ගේට්ටුව අහලා දෙනකොට මේ ඩ්‍රයිවර් උන් හන්දේ බස් එක දාන්න ගිහලා 40 ගාණක් එහෙම කෝච්චියට යට වෙලා මිය ගියා. මේක මිනිස්සෙක්ගේ දුර්වලකම. එයාගේ තීරණ නිසා කී දෙනෙක්ගේ ජීවිත අමාරු වෙනවද? අනේ වගේ මේ පණිවිඩය අහන ස්වාමි පුරුෂයන්ට මම කතා කරන්න කැමතියි. ඔබ වැන්දපුවක් නම් ඔබ ඔබගේ දරුවන් සම්බන්ධව තීරණ ගන්න විට දැන් ඔබ ස්වාමි පුරුෂයාට පස්සේ ඒ කාන්තාවට නායකත්වය එනවා. ඒ දරුවන් ගැන තීරණ අරගන්න. මොකද වෙන කවුරුත් නැහැනේ. ඒ නිසා. නම් ඔබ ස්වාමි පුරුෂයෙක් නම් ඔබට සම්පූර්ණ බරක් තියෙනවා. ඔබට ඒක මගහරින්න බෑ. ඔබ ඕනේ දේ ඔයගොල්ලෝ කරගන්න කියලා අතහැරලා දාන්න බෑ. දෙවෙනි ඔබ කැඳවලා තියෙන පවුලේ නායකත්වයට. නමුත් ඔබ මේ එලිමෙලෙක් වගේ පොඩි ප්‍රශ්න ගැටලු එනකොට වැරදි තීරණ ගන්නවා නම් ඒක ඔබේ මුළු පවුලටම වේදනාවක්. ඔබේ දරුවෝ මොනවා කරන්නද? මට මතකයි අපේ නිවසේ මගේ තාත්තා එක තීරණ කරගත්ත ඔය වෙලාවේ අසනීප වෙලා හිටියේ. අපේ වාහනය එන්ජින් රිපෙයාර් එකක් ආවා. ඒ වගේම ඒකේ තහඩු දිරුවා. ඉතින් මේක ටින්කරින් පේන්ට් කරන්න ඕනේ, එන්ජින් හදන්න ඕනේ. ඉතින් ලොකු මුදලක් ඕනේ. ඒ වෙලාවට ලක්ෂ 1.5ක් විතර උ ලීසින් එකක් දැම්මා. ගෙදර ඔක්කොයි වාහනේ පුතයි දෙකම තියලා. ඉතින් අපිට දන්නේ තාත්තා තමයි ඔක්කොම කරන්නේ. අන්තිමට මෙයා ලෙඩ වුණා මාස ගාණක් ඇඳ උඩ ලීසින් ගෙවා ගන්න බැරි වුණා. අපිට ඒ ගෙවල් ඔක්කොම නැති වුණා. කෙටියෙම කිව්වොත්. අපි ගෙවල් කුලියට ආවා. මට හරි දුකයි එළියට එද්දී. මම ඒ වෙලාවේ දෙවියන් වහන්සේට සේවය කරනවා.
මම මේ පොඩි කාලේ ඉඳලා ගේ ඊටපු ගේ දිහා බලලා මට මම කොහෙද බලන්නේ ඊට පස්සේ මම උඩ බලලා කිව්වා ජේසුස් මේවා විතරයි දැන් ඉන්නේ. මොකුත් නැහැ. මට මතක ඇති කාලේ ඉඳලා ඒක විතර හිටියේ. මම වාහනේ නැගලා බඩු ලොරි වල පටවල යවලා අවසානයේ අපි වෑන් එකට නැගලා මං ගේ දිහා බැලුවා. ඒ වෙලාවේ ආවා වූ ඒ හැඟීම මට විස්තර කරන්න බෑ. සියලු දේ නැති වෙලා ගියා වගේ තමයි මට දැනුනේ. මම බැලුවේ ඉහළ ජේසුස් නේවා විතරයි. මට හොඳට මතකයි මම වීල් ස්ක්‍රීන් එකකින් ඊළ මම වාහනේ ලෝගෙන ආවේ. මම වීල් ස්ක්‍රීන් එකෙන් ආස දිහා බලලා කවු ස්වාමීනි ඔබ විතරයි දැන් ඉන්නේ. කිසි බලාපොරොත්තුවක් නැහැ. ඇයි? තාත්තගේ තීරණ අපිට ලොකු ගැටලුවක් ගෙන. හැබැයි දෙවියන් වහන්සේගේ තීරණ අපි ආශිර්වාද කරනවා. ආමේන්. ඒ වගේ සමහර වෙලාවේ ගන්න තීරණ ඉක්මන් වෙලා අරගත්තාම ඒක බොහෝ අයට අලාභහනි ගේනවා. ඒක භෞතික අලාභහනි, ආත්මික අලාභහනි ගේනවා. අද සමහර මිනිස්සු මෙතන ඉන්න අය මෙතන ආත්මික ගැළවීම ලැබලා, බෞද්ධිස්ම ලැබලා, මෙතන සුද්ධාත්මය ලැබලා, මෙතන සාර්ථක වෙලා සඵලත් වෙලා ඉන්න අය මේ සභාව අතහැරලා දාලා යනවා. දැන් මේ මෑතකත් මට සමහර අය කතා කරලා තියෙනවා ඔබතුමා තමයි අපේ ආත්මික පියා. ඉතින් මට හරි දුකයි ඔවුන්ගේ ජීවිත ගැන බලපුවාම ඔවුන් අසරණ වෙලා කඩාගෙන වැටලා යම් ගැටලු ඇවිල්ලා ඒ ජීවිතවලට. හරි දුකයි ඉතින් අහද්දි. ඉතින් ඔවුන් අපෙන් ගියා මොන හරි හේතු වෙන්නේ නැති ඉතින් හේතු මත ගියා. අපරාධය. ඉක්මන් වෙලා ගන්න තීරණ කෙලවරදී සඵල වෙන්නේ නැහැ සෙනෙහවන්තය. හොඳට මතක තියාගන්න. හොඳට මතක තියාගන්න ඔබ කලබල වෙලා ගන්න එපා තීරණ. ඒ වාතාවරණය මත ගන්න එපා තීරණ. දැන් බෙත්ලෙහෙමට සාගතයක් ආව. සාගත හැමදාම පවතින්නේ නැහැ. හැබැයි එලිවෙලෙක් තීරණයක් ගත්තා යනවා වෙන රටකට. එතකොට මේ එලිවෙලෙක් විතරද යෙරුසලම හිටියේ? නෑ. තව දහස් ගණන් මිනිස්සු හිටියා. ඒ මිනිස්සු වෙන රටවල් වලට ගියාද? නෑ. ඒ මිනිස්සු දෙවියන්වහන්සේ ගැන බලාගෙන හිටියා. සාගතෙන් නිමා වෙලා ස්වාමීන් වහන්සේ යහපත කරයි කියලා. එක මිනිහෙක් හිතුවක්කාර තීරණයක් අරගෙන රටින් යනවා. මං දැන් ආදේශය සල්ලි දෙන්නේ. ඔය හරි අමාරු ආදේශය සල්ලි දෙන මිනිස්සුන්ට අවවාද දෙන්න. hey මයි පෙට්‍රල් මට ඕන දේ මම කරනවා. දැන් පිටරට යන සල්ලි නැති එක කොහොමද ඉන්නේ බෙත්ලෙහෙමට? නේද? ඔය අතර මිල මොකක් හරි කියනකොට කියන දේ අහන්නෙම නැහැ. හරි අමාරු අවවාදයක් දෙන්න. දැන් එලිමෙලෙක් ගියා, අදාලා ගියා. එලිමෙලෙක් අල්ලපු ගෙදර මිනිස්සු හිටියා. ගමේ මිනිස්සු හිටියා. හැබැයි මේ මිනිහා කියලා සැපට ජීවත් වුණා. හැබැයි උඩ මොනවද නැති උනේ? උඩ ආත්මික දේවල් නැති වුණා. උඩ දේව මන්දිරයේ নমස්කාරය නැති වුණා. උඩ පූජකයන්ගේ මෙහෙවර නැති වුණා. උඩ මංගල්‍ය සමරන්න බැරි වුණා. උඩ ආත්මික තලයේ තිබුණු සියලු සම්බන්ධතාවයන් ඔහු කඩාගත්තා. හැබැයි භෞතිකව වාව් මොව මාරයි ලස්සන දේශය කියලා ජොලියේ ඉන්නත් පුළුවන්. හැබැයි ආත්මික සීමාවෙන් ඔහු එළියට පැන්නා. ජෙරුසලම බෙත්ලෙහෙම නේද අර වහලට ගියපු ඊශ්‍රායලවරු කිව්වා ජෙරුසලම මට නුඹව අමතක කරන්න පුළුවන් නම් මගේ දකුණ අතේ හුරුව මට නැති වෙලා යයි කියලා කිව්වා නේද අපිට හොඳට හුරුයි දකුණ අත. ඒකේ හුරුව නැති වෙන්නේ නැහැ මැරෙනකම්. ජෙරුසලම අමතක කරන්න පුළුවන් නම් මට ඒකත් නැති වෙයි කියලා කිව්වා. ඒ වගේ ජෙරුසලමට මිනිස්සු ආදරය කළා. දෙවනහසක රටට මිනිස්සු ආදරය කළා. හැබැයි මේ මිනිහා දාලා ගියා. ඉතින් මානසිකත්වය බලන්න මොන වගේද කියලා. ඒ නිසා ඔහුට හරි ගියේ නැහැ. ඔහුට හරි ගියේ නැහැ. මේ පීඩාව නැති වෙන විට කැළඹීම් ඇති වෙනවා. මේ කැළඹීම් ඇතුලේ ගන්න එපා හදිසි තීරණ. යක්ෂයා ඔබව කලබනවා වැරදි තීරණ වලට ඔබ යොමු කරන්න. නමුත් ස්වාමීන් වහන්සේට ඔබ ගැන සලස්මක් ඇති බව හොඳට මතක තියාගෙන ඉන්න. කීදෙනෙක් ආමෙන් කියන්නේ නැනවද? සාගතයෙන් ඇති වුණු පීඩාවට වඩා එලිමෙලෙක්ගේ ජීවිතේට පීඩාව වැඩි වුණා. දන්නවද සාගතය බෙත්ලෙහෙමේ හිටපු මිනිස්සුන්ට එලිමෙලෙක්ට වගේ විනාශයක් කළේ නැහැ. මම කියන පැහැදිලිද? සාගතේ ආවා බෙත්ලෙහෙම තව මිනිස්සු හිටියානේ. එලිමෙලෙක් එළියට බැස්සානේ. ඒතර සාගතයෙන් අර බෙත්ලෙහෙමේ හිටපු මිනිස්සුන්ට පැමිණි ප්‍රශ්නෙට වඩා සාගතයෙන් නිදහස් වෙන පිණිස මොවපියපු මිනිස්සුන්ට පීඩාව වැඩි වුණා. එහෙනම් සාගතේ ඉවසගෙන බෙත්ලෙහෙම ඉඳන් ওই ප්‍රශ්න මොකුත් නැහැ. ඒ නිසා සමහර ප්‍රශ්න විසඳන්න කියලා හදිස්සි වෙලා ඉක්මනින් ගන්න තීරණ ඒ ප්‍රශ්නෙට වඩා භයානකයි. මං කියන දේ කී දෙනෙකුට වැටහෙනවද? ආමෙන් කියමු දෙන්න. මොකද මං කිව්වේ?
ප්‍රශ්නයක් වෙලාවේ ඉක්මන් වෙලා ගන්න තීරණ වලින් ලැබෙන දේ අර ප්‍රශ්නෙට වඩා භයානකයි. ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. හැබැයි ඔබ ඉක්මන් වෙලා කරන වැඩ අර ප්‍රශ්නෙට වඩා භයානකයි. අර ප්‍රශ්නෙට විසඳුම ප්‍රමාද වෙලා හරි ලැබෙයි. හැබැයි ඔයාලට තීරණය නිකා භයානක දේවල්. දැන් එලිමෙලෙක්ට ආයි හදා ගන්න පුළුවන් වුණාද ජීවිතේ? බැරි වුණා. මැරිලා ගියා. දරුවෝ මැරිලා ගියා. අර නයෝමිනි රූත් එක ආපහු ආවේ ඊශ්‍රායල් වලට. ඊට පස්සේ නේද ඔබ දන්නවනේ ඉතින් එහාට කතාව. මේ රූත් ඊශ්‍රායල් මේ මොබිය ඉස්්‍රිය වංශාවලියට ඇතුළු වුණා යේසුස් වහන්සේ. අහිමි වෙලා ගියපු ඈට පාරම්පරිකව නැති වෙලා ගියපු දෙයක් එයා අත්පත් කරගත්තා. පාරම්පරිකව දේවල් ලැබපු මිනිසු ඒව අහිමි කරගත්තා. අපරාධ. එලිමෙලෙක් ඊශ්‍රායල් මිනිහෙක්. ඔව් බ්ලෙසින් එක නැති කරගත්තා. රූත් අන්‍ය ජාතික කාන්තාවක්. ඒ බ්ලෙසින් එක අත්පත් කරගත්තා. ඉතින් මේ තීරණ ඔබට මොනවද කරන්නට යන්නේ? හලෙලූයා. හලෙලූයා. ඉතින් මේ ආත්මික සීමාව ඔබ පසු කර යන්න එපා. දෙවියන් වහන්සේ ඔබට සීමා දීලා තියෙනවා. ඔබට මොන ගැටලු බාධා ආවත් ඒ සීමා කඩාගෙන යන්න එපා. ඉක්මන් තීරණ ගන්න එපා. ඔබ බලන් සිටින්න. මොකද මේ ඔබ සීමා කඩාගෙන ගියොත් ඔබ වරද කරන්න ගියොත් ඔබට හැරිලා එන්න ආය අමාරුයි. මම මේ වචනේ කියලා අවසන් කරන හීබ්‍රුව පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 4 සිට 8 දක්වා. හේබ්‍රෙව් 6 වෙනි පරිච්ඡේදයේ 4 සිට 8 දක්වා ලස්සන කතාවක් කියනවා. ඔබ හදිසි තීරණ අරගෙන සීමාවල් කඩාගෙන ගියොත් එලිමෙලෙක්ට වෙච්ච දේ වෙන්නේ මොකද ආයෙ එන්න බැරි වෙනවා. රූත් නම් මේ සමාන නයෝමි නම් ආවා. නැවත ඇගේ ස්ථානෙට. හැබැයි එලිමෙලෙක්ට එන්න බැරි වුණා. ඉතින් සමහර විට ඔබ සීමා කඩාගෙන හදිසි තීරණ අරගෙන වැරදි දේවල් කරගෙන ඔබ ජීවිතේ ඉස්සරහට යන්න ගියොත් ඔබ නැවත හැරිලා එන්න බැරි වෙයි. හේබ්‍රෙව් කතුරුවරයා මේ වගේ කියනවා. අහන්න වචනේ. මක්නිසාද වරක් ආලෝක කරනු ලැබුවා වූ ස්වර්ගීය දීමනාවේ රසය වින්දා වූ ශුද්ධාත්මයන් වහන්සේට පංගුකාරයන් වුණා වූ දෙවියන් වහන්සේගේ යහපත් වචනයේද මතු පැමිණෙන කාලයේ බලවලද රසය බැලුවා වූ තැනැත්තන් වැටී ගිය කල්හි ඔවුන් නැවත පසුතැවිල්ලට පමුණුවන්නට නොපුළුවන. මක්නිසාද ඔහු දෙවියන් වහන්සේගේ පුත්‍රයා තමුන්ටම දෙවනු කුරුසියෙහි ඇනගසා නින්දාවට පමුණුවති. දැන් මෙතන අපි දකිනවා ਉਹ වැටි ගියාට පස්සේ නැවත පශ්චාත්තාපයට ගේන අමාරුයිලු. ඉතින් ඒ නිසා මේ හදිසි තීරණ අරගෙන වැටුනම මේ අර ප්‍රශ්නෙට වඩා ඒ වැටීම භයානකයි. ඊට පස්සේ උන් නැවත පසුතැවිල්ලට ගෙනල්ලා අර හරි තැන පිහිටවන්න බෑ. ඒකයි ප්‍රශ්නේ. ඔබට පැහැදිලිද? ඉතින් ඒ නිසා අද දවසේ ස්වාමීන් වහන්සේගේ පණිවිඩය මොකක්ද ඔබේ ජීවිතේට කතා කළේ ඒක ගැන අවධානයෙන් සිටින්න. දෙවියන් වහන්සේ ඔබ ගැන බලාගෙන සිටිනවා. ආමෙන්. හලෙලූයා. ඒ නිසා මේ ඉක්මන් වෙන්න. ඒක හරි භයානක දෙයක්. ඉතින් ඉක්මන් වෙලාගත්තු තීරණත් එක්ක ඔබ මේ කාලේ තව පීඩාවෙන් ඉන්න එපා. ඒකට තමයි අපිට කල්ලාතු කතා කළේ රහාගාර වගේ උල්පතට යනමක හොයාගෙන ඔබ ඉදිරි කාලේ සැනසීමටපත් වෙන්න. නැත්නම් ඔබ ඉදිරි ජීවිත කාලෙම ඔබේ වැරදුණු තීරණත් එක්ක ඔබ දුක් විඳින ලෙඩ වෙවි, ප්‍රශ්න වෙවි, කරදර වෙවි, මානසික වැටිලා ඔබ ලස්සන අනාගතයක් අඳුරු කරගන්නවා. ඒ නිසා ඒවත් එක්ක ගනුදෙනු කරලා ඔබ සුවපත් වෙන්න මින් ඉදිරියට යන විට ඔබ කොහොමද තීරණ ගන්න ඕනේ කියන කාරණාව දැන් ඔබට පැහැදිලි වෙන්නට. ඉතින් ස්වාමීන් වහන්සේට ක්‍රමයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ ඔබ කැඳවලා තිබෙන්නේ නිකම්ම නෙවෙයි. ඔබ ඔබේ මව් කුසේ මමන්නත් ඉස්සර වෙලා. 139 දාවිද් කියනවා නේද හරි ලස්සනට. ස්වාමීනි ඔබ වහන්සේ මාගේ මව්ගේ කුසේ මාව ඇසුසේක කියලා. නේද? මා රහසින් මැව්වා. ඒ වගේ දෙවියන් වහන්සේ ඔබ රහසින් මැව්වේ. කවුරුත් දන්නේ නැහැ. ඔබ ආත්මික ආකාරයෙන් තනලා නේද? මේ ශරීර රූපය ඔබට දීලා ඊට පස්සේ තමයි මව් කුසට ඔබ එව්වේ. ඒ නිසා දෙවියන් වහන්සේ ඔබ වටිනවා. ඒ නිසා ඔබ සුළු කරන්න එපා. ඔබම ඉක්මන් තීරණ ගන්න එපා. ප්‍රමාද වෙයි දේවල් ජීවිතේ. නේද? නමුත් උන්වහන්සේ ගැන බලාගෙන සිටින්න උන්වහන්සේ ඔබ ලස්සනට ගෙනියන්නට යනවා. ආමෙන්. හලෙලූයා. හලෙලූයා. අපි අවසන් කරමු හැමෝම නැගිටිමුද? අපි යාඥා කරමු. දෙවියන් වහන්සේ යහපත්. ඉතින් අපි ස්වාමීන් වහන්සේට ස්තුති කරලා අවසන් කරන්නට යනවා. අපි නැගිටලා හැමෝම දෑත් ඔසවලා උන්වහන්සේට ස්තුති කරමු. උන්වහන්සේට ප්‍රශංසා කරමු. ඒ වගේම ඔබ උන්වහන්සේගේ ප්‍රඥාව ඉල්ලන්න, කරුණාව ඉල්ලන්න ශුද්ධාත්මයන්ණනි ඔබ වහන්සේ මට උදව් කරන්න. හරි තීරණ අරගන්න. මින් ඉස්සරහට ජීවිතේ නිවැරදි ආකාරයෙන් ජීවත් වෙන්න. බාධා සහිත වේදනා සහිත රැඟවල මට හරි දේ කරන්න. ඔබ වහන්සේ මට මඟ පෙන්වන්න කියලා. මම කැමැති ඔබ යාඥා කරනවා නම්
මම කැමති ඔබ දෙවියන් වහන්සේට කතා කරනවා නම් හාලෙලූයා. ඔබ දැන් අහගෙන ඉන්නවා නම් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා නම් ඔබ ඇස්වහලා ඔබ ඉන්න තැන යාඥා කරන්න. දෙවියන් වහන්සේ ඔබ ඉදිරියේ ඉන්නවා. උන්වහන්සේ ඔබ ගැන දන්නවා. ඒ නිසා කියන්නේ ස්වාමිනී මට උපකාර කරන්න. මම ඔබට ප්‍රකාශ කළා වගේ අතීතයේ තීරණ නිසා ගත්ත තීරණ හින්දා මේ වර්තමානයේ ඔබ දුක් වෙවි ඉන්න කෙනෙක් නම් උන්වහන්සේට කියන්නේ ස්වාමිනී මට සැනසෙල්ලක් දෙන්න. අර හාගාරට නැවත ඒ වැරද හදාගන්න බැරි වුණා. හැබැයි එතනින් ඉස්සරහට ඒගේ ජීවිතේට උල්පත හම්බ වුණා. ඒ වගේ දෙවියන් වහන්සේ ගිහිල්ලා ස්වාමිනී මට උල්පතක් දෙන්න. මට සැනසෙල්ලක් දෙන්න. මට ජීවිතේ දෙන්න. ඔබ යාඥා කරන්න. හාලෙලූයා. ඒ දෙආකාර විදිහේ යාඥාවක් ඔබට තිබෙනවා නම් ඒ ආකාර දෙකටම යාඥා කරන්න. අතීතය සමග ගනුදෙනු කරලා නිදහස් වෙන්න උල්පත මට උදා කරන්න කියලා. ඒ වගේම මින් අනාගතයට මින් ඉදිරියට අනාගතයේ ඔබ වහන්සේගේ සැලසුම තුළ තීරණ අරගන්නත් මට උපකාර කරන්න ස්වාමිනී කියලා ඔබට පුළුවන් මේ වෙලාවේ ස්වාමීන් වහන්සේට යාඥා කරන්න. හාලෙලූයා. හෝ රබක ශකර බරබරබරබරබරබරබර යාඥා කරන්න හැමෝම. හාලෙලූයා. 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 ස්වාමිනී උපකාර කරන්න. ශුද්ධාත්මයන්ගේ උපකාර කරන්න. හාලෙලූයා. ස්තුති කරනවා. ස්තුති කරනවා. ස්තුති කරනවා. ස්තුති කරනවා. ශුද්ධාත්මයන්ගේ මඟ පෙන්වන්න. ශුද්ධාත්මයන්ගේ වහන්සේගේ උපස්ථානයේ මදහත් කාර්කම අපට අවශ්‍යයි. ශුද්ධාත්මයන්ගේ ඔබ නැතුව අපට බෑ. ශුද්ධාත්මයන්ගේ ඉක්මන් වෙලා තීරණ ගන්න නැතුව ස්වාමීනි ඔබගේ ආත්මය තුල රැඳී ඉන්න ස්වාමීනි ඔබගේ දරුවන්ට උපකාර කළ මැනව. හාලෙලූයා. මක්නිසාද මුලදී ඉක්මන් වෙලා ලබා ගන්න උරුමයේ කෙලවරදී සඵල වෙන්න යන්නේ නැති බව අපි තේරුම් අරගත්තා ස්වාමීනි. ස්වාමීනි අපි දකිනවා එලිමෙලෙක්ගේ තීරණය උට හොඳ දේවල් උනේ නැහැ කියලා ස්වාමීනි. ඔව් ශුද්ධාත්මයන්ගේ උපකාර කරන්න. කැළඹීම් මැදේ තීරණ අරගන්නේ නැතුව ස්වාමීනි ඔබ වහන්සේගේ ආත්මය සමග එකතු වෙලා තීරණ අරගන්න අපට උපකාර කරන්න. ඉක්මන්කාරීකම නැතුව ස්වාමීනි නිශ්චලකමෙන් ඔබගේ හඬ අසන්න අපට උදව් කරන්න ස්වාමීනි. හාලෙලූයා. මන්ද ඔබ වහන්සේ ഘോഷාවේ හිටියේ නැහැ. ඔබ වහන්සේ කුණාටුවේ හිටියේ නැහැ. නමුත් ඔබ වහන්සේ නිශ්චලතාවයේ හඬකින් එලියාට කතා කළා. ඒ නිසා ස්වාමීනි නිශ්චලව ඉඳලා ඔබගේ හඬ අසලා ඉක්මන් නොවි වැඩ කරන්න ඔබ වහන්සේගේ දරුවන්ට උපකාර කළ මැනව. හාලෙලූයා. ඔබ වහන්සේට ස්තුතිය ගෞරවය මහිමය තුති ප්‍රශංසාව පිටවසේ දෙනවා. දැන් මම යාඥා කරනවා ස්වාමීනි මේ ඇසු වචනේ ඇසු සියලු ඔබගේ දරුවන් ගැන යගේ ඉදිරිය අසන්ත යන අය ගැන මම යාඥා කරනවා. හැමෝම ඔබ වහන්සේ ආශිර්වාද කරලා මේ වචනේ ඔවුන්ගේ ජීවිතවලට බලවත් බලපෑමක් කරමින් ඔබ වහන්සේ වෙතට උන් ලං වෙලා සාර්ථක ඉදිරියකට යන්න මෙසෙනකට ආශිර්වාද කරනසේක්වා. ඒ වගේම ස්වාමීනි අතුලාන්තර තුවාල සමග යම්මයි සිටියානම් අද දවසේ උන්ට නව බලාපොරොත්තුවක් දෙන්න ස්වාමීනි හාගාරටත් ඔබ යහපත කළා. ඔබ වහන්සේගේ ලේවලින් මිලේට ගත්තු මේ ආයත ඔබ යහපත නොකරනසේක්ද ස්වාමීනි. ඒ නිසා මම යාඥා කරනවා ස්වාමීනි අතීතයේ තීරණ හරහා කැඩුණු බිඳුණු ජීවිතවලට ස්වාමීනි උල්පතට යන මඟ පෙන්වා ඉදිරි කාලයේ සතුටින් ඉන්න උට ආශිර්වාද කරන්න. දැන් ඔබ වහන්සේගේ අනර්ග බලවත් ඇතට මේ සම සියලු දෙනා බාර කරනවා. මහිමේ ගෞරවයේ තුති ප්‍රශංසා නමස්කාර ඔබ වහන්සේට පුද කරනවා. ඔබ සලස්මිෂ්ඨ වේවා. ඔබ නාම උසස් වේවා. ඔබ කැමැත්ත කරනු ලැබේවා. ඔබගේ ආශිර්වාදය වහන්සේගේ දරුවන් සමග වේවා. සෑම දේ ඔබට බාර කරමින් යටහත් වන්නේ. යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් උතුම් පියාණනි. දැන් අපගේ පිය වූ දෙවියන් වහන්සේගේ ප්‍රේමී පුත්‍රයේ ශාන්ති කරුණාව ශුද්ධාත්ම සහභාගීකම ජීවනයේ අනුග්‍රහය සමාදාන දනුත් මතු සදාට ඔබම සියලු දෙනා සමග වේවා. ආමේන්. ආමේන්. හොඳයි ස්වාමීන් වහන්සේ ඔබ ආශිර්වාද කරනසේක්වා. ජේසුස්